ඕකේ. යශෝදත් අද මම හිතන්නේ Google Docs ගැන කතා කරන්නේ. ඉතින් මම hand over කරනවා යශෝදට seminar එක start කරන්න කියලා. Thank you, sir. සුබ දවසක් හැමෝටම. ඉතින් අපි පහුගිය සතිවල මේ workshop series එකේ Google services කීපයක් ගැනම කතා කරා. අපි මුලින්ම Gmail වලින් පටන් අරගෙන ඊට පස්සේ Google Calendar එක ගැන කතා කරා. ඊට පස්සේ Google Drive එක වගේම Google Drive for desktop කියන application එක ගැන කතා කරා. ඒ වගේම විශේෂ Google service එකක් ගැන තමයි අපි අදත් කතා කරන්න යන්නේ. ඒ තමයි Google Docs. ඉතින් අපි බලමු මේ සෙෂන් එකේදී Google Docs වලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන සහ කොහොමද ඒවා පාවිච්චි කරන්නේ කියලා. ඉතින් Google Docs කියලා කියන්නේ කලින් කිව්වා වගේ Google සමාගම විසින් ලබා දෙන විශේෂ word processing service එකක්. එතකොට අපිට documents එහෙම නැත්නම් අපේ files හදාගන්න වගේ මේවා ඒ files format කරන්න Google Docs හරහා පුළුවන්. විශේෂම දේ තමයි අපිට වෙනත් විශේෂ මුකුත් software එකක් පාවිච්චි කරන්නේ නැතුව අපේ browser එක විතරක් use කරලා, ඒ කියන්නේ අපි Chrome කියලා කියනවා, Firefox කියලා කියනවා, ඒ වගේ web browser එකක් විතරක් use කරලා අපිට documents හදාගන්න සහ කීප දෙනෙක්ට ඒකට collaborate කරන්න. කියන්නේ එකම වෙලාවෙ වුණත් ඒ ෆයිල් එකට එක එක වෙනස්කම් යොදන්න පුළුවන්. ඒ වගේම share කරන්න පුළුවන්. ඉතින් මේ වගේ service එකක් තමයි Google Docs කියලා කියන්නේ. මේක අපි සාමාන්‍යයෙන් word processing වලට පාවිච්චි කරන, අපි වැඩිපුර පාවිච්චි කරන Microsoft Word. ඉතින් Microsoft Word වගේම තමයි හැම දෙයක්ම තියෙන්නේ. නමුත් මෙතන තියෙන විශේෂම දේ තමයි සමහර Microsoft Word වලට අවශ්‍ය සමහර softwares වලට යන්නේ නැතුව ලේසියෙන් අපිට sharing කියන දේ කරගන්න පුළුවන්. එතකොට මොනවද මේ Google Docs වලින් අපිට ලැබෙන විශේෂම දේවල්? පළවෙනි දේ තමයි smart editing and styling tools කියලා කියනවා. ඉතින් අපි දැන් මේක අපි practically බලන්න යන්නේ තව ටිකකින්. එතකොට තේරෙයි අපිට සාමාන්‍යයෙන් Word වල තියෙනවා වගේම ගොඩාක් අර editing tools තියෙනවා. ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට Google Docs වල templates ඒගොල්ලෝ ලබා දෙනවා. ඒකත් අපි තව ටිකකින් බලමු. එතකොට අපිට සාමාන්‍ය අපි කැමති විදිහට document එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ විසින් කලින් හදලා තියෙන template එකක් use කරලා එක්ක අපිට CV එකක් හදාගන්න පුළුවන්, letter එකක් ලියා ගන්න පුළුවන්. ඒ වගේ templates උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට Google Docs app එක අපේ mobile phone එකකට දාගත්තොත් අපිට හරිම ලේසියෙන් මේ Google Docs access කරන්න පුළුවන් අපේ mobile phone එක හරහා වුණා. ඒ වගේම අර කලින් කිව්වා වගේ collaboration, ඒ කියන්නේ කීප දෙනෙක්ට එකම වෙලාවෙ එකම document එකට changes apply කරන්න පුළුවන්. සහ අපිට මේ changes හැම වෙලේම save කර කර ඉන්න ඕනේ නැහැ. ඇත්තටම save කිරීමක් අවශ්‍යම නැහැ. මොකද අපි Google Docs පාවිච්චි කරලා අපි document එකක අපි text එකක් type කරද්දී automatically හැම දෙයක්ම save වෙනවා. ඒ වගේම අපේ document එකක් ගත්තම අපි එක එක වෙලාවට changes, කියන්නේ එක එක වෙනස්කම් කරද්දී එක එක versions ඇති වෙනවනේ. එතකොට අපිට කලින් versions ගැන උනත් බලා ගන්න පුළුවන් Google Docs හරහා. මේව තමයි විශේෂම කාරණා. නමුත් අපිට මේ කාරණා ඇතුළේ තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් දැන් හැමදාම වගේ මුලින් අපි බලනවා කොහොමද Google Docs open කරගන්නේ කියලා. ඒකට අර අපේ Google workspace එක අපිට access කරන්න නම් අපි කලිනුත් කතා කරා මුලින්ම අපිට Google account එකක් තියෙන්න ඕනේ. ඒ Google account එක හරහා තමයි අපි මේ හැම service එකක්ම access කරන්න ඕනේ. ඉතින් මුලින්ම අපි අපේ email address එකට තියෙන account එකට sign in වෙලා ඉන්නේ. ඒ sign in වුණාට පස්සේ අපිට Google Docs open කරගන්න විදි කීපයක් තියෙනවා. අපි බලමු මේ මොනවාද ඒ විදි කියලා. හරි. දැන් අර හැමදාමත් වගේ මම කලින් sessions වලදීත් හදපු email එකට මම දැන් sign in වෙලා ඉන්නේ. මෙතනින් මේක පේනවා. පළවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් අර සාමාන්‍ය විදිහට අපිට නිකන් search කරන්න Google Doc කියන එක අපේ browser එකේ type කරලා browser එක හරහා search කරන්න පුළුවන්. එතකොට අපිට මේ එන පළවෙනි link එකට ගියොත් එහෙම මේක තමයි Google Docs වල අපේ home page එක. එතකොට එතනින් මෙතන අපිට Google Docs වලට go to Google Docs කියන link එක click කරොත් අපිට
Google Docs වලට යන්න පුළුවන්. එතකොට මේ වගේ page එකකට තමයි අපිව direct කරන්නේ. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අපි හිතමු අපි මේ වගේ අපේ Google home page එකේ ඉන්නවා නම් අර අපි කියනවනේ හැම වෙලේම අපේ Google Workspace එක access කරන්න පුළුවන් මේ 39ක් තියෙනවා. ඒ 39 click කරාම කියලා එතනින් අපිට ආයෙත් මේ Google Docs කියන icon එක මේ Google Docs වල icon එක ඒ icon එක click කරාමත් අපිට Docs වලට යන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි අපි හිතමු අපි අපේ email එකේ මොනවා හරි කියන්නේ අපි emails බල ඉන්න වෙලාවක එතනදි මේ මම දැන් මගේ email එකට log වෙලා ඉන්නේ අර අපේ buttons 39ක් තියෙන button එක click කරාම docs icon එක හරහා අපිට Google Docs වලට යන්න පුළුවන්. අපිට තව විදි තියෙනවා. ඊට කලින් අපි බලමු දැන් අපි මේ page එකට තමයි direct වෙන්නේ Google Docs කියන icon එක click කරාම. එතකොට මෙතන අපිට පේනවා අර මම කලින් කිව්වා වගේ එක්ක අපිට blank page එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කැමති විදිහට edit කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒගොල්ලෝ දීලා තියෙන templates use කරන්න. දැන් මෙතන අපි මේ template gallery කියන එක click කරොත් අපිට පේනවා එක එක විදිහේ templates තියෙනවා. අපිට කැමති නම් CVs තියෙනවා, මෙතන letters තියෙනවා, business letter එකක්, business letters, informal letters ඒ වගේ තියෙනවා. ඊට පස්සේ අපිට තව තියෙනවා reports. මේ වගේ මේ කැමති එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන උදාහරණයක් විදිහට අපි CV එකක් හදන්න යනවා නම් මේ කැමති format එකක් select කරලා click කරාම මේ විදිහට ඒ template එක අපිට ලැබෙනවා. එතකොට අපිට මේ template එක edit කරන්න පුළුවන් template එකක් තමයි ඒගොල්ලෝ දෙන්නේ. එතකොට ඒ template එක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කරන්නේ අපි වෙනත් විශේෂ විදිහේ documents නේ අපිට හදන්න වෙන්නේ. එතකොට අපි මේ blank කියන ඒ button එක click කරාම අපිට blank page එකක් එනවා. ඉතින් මේ විදිහට තමයි මුලින්ම අපි Google Docs access කරන්නේ. ඊළඟට අපි ආයෙත් අපේ slides වලට යමු. අපි කතා කරා කොහොමද direct googling, ඒ කියන්නේ Google කරලා කොහොමද docs වලට යන්නේ, ඊට පස්සේ Google Apps හරහා යන්නේ කොහොමද, Gmail නැත්නම් අපේ email එක හරහා යන්නේ කොහොමද Google Docs වලට කියලා. ඊළඟට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂම Google Docs වල තියෙන features 4ක් ගැන. පළවෙනි එක තමයි අපිට Google Docs හරහා අපේ files manage කරගන්න පුළුවන්. එතනදී මම කතා කරනවා කොහොමද ෆයිල් එකක් ක්‍රියේට් කරන්නේ, ෆයිල් එකක් ඉම්පෝර්ට් කරන්නේ කොහොමද, ඒ වගේම ෆයිල් එකක් එඩිට් කරන්නේ කොහොමද, ෆෝමැට් කරන්නේ කොහොමද සහ මේ අනිත් දීලා තියෙන printing, downloading, copy එකක් හදන්නේ කොහොමද, ඒ වගේම අන්තිමට මේ ෆයිල් එකක් අපි කොහොමද email එකක attachment එකක් විදිහට යවන්නේ කියන එක. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා Google Docs වල sharing and collaboration කියන feature එක. එතනදී අපි කතා කරමු කොහොමද Google Doc file එකක් share කරන්නේ සහ ඒ file එකක access permission වෙනස් කරන විදිහ, ඒ වගේ කාරණා ගැන. ඒ වගේම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ වගේ Google Doc file එකක අපි comment කරන්නේ කොහොමද, suggest කරන්නේ කොහොමද සහ chat එක භාවිතා කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපි අපිට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ඕන වෙන tips කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එක විශේෂ දෙයක් තමයි අපිට සමහර ලාවට අපේ Google Doc එකත් එක්ක වැඩ කරගෙන ඉන්නකොට අපේ calendar එක notes සහ tasks access කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද සහ Google Doc files කොහොමද offline අපි කියන්නේ අපි internet connection එකක් නැති වෙලාවට උනත් අපිට වෙනස්කම් කරන්න ඕන නම් කොහොමද ඒක කරන්නේ සහ මේ තවත් විශේෂ කාරණා තුනක් තියෙනවා කොහොමද අපි මේ Google Doc file එකක කවුරු හරි කෙනෙක් access කරනකොට ඒකට expiry date එකක් එයාට access කරන්න පුළුවන් මේ දිනේ වෙනකම් දක්වා විතරයි කියලා restriction එකක් දාන්නේ කොහොමද කියලා සහ තවත් කරුණු කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අන්තිමට අපි අද කතා කරනවා Google Docs වල තියෙන add-ons මොනවද? ඒ කියන්නේ අපිට තව විශේෂයෙන් එකතු කරගන්න පුළුවන් දේවල් මොනවද? අපේ මේ Google Docs වල තියෙන productivity එක අපි කියනවා කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. සහ කොහොමද අපි Microsoft Word වල ඉඳන් Google Docs වලට switch වෙන්නේ? සහ අන්තිමට mobile devices වල කොහොමද Google Docs app එක පාවිච්චි කරන්නේ? මේ ටික තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මමගේ පළවෙනි මාතෘකාවට යන්නම්. පළවෙනියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ files manage කරන්නේ කොහොමද කියලා. එතනදී මුලින්ම අපි බලමු කොහොමද අලුත් ෆයිල් එකක් හදන්නේ කියලා. මේක මම දැන් ඇත්තටම කිව්වා කොහොමද කරන්නේ කියලා. අපි අර අපේ docs කියන icon එක click කරාම අපිව land උනේ මේ page එකට.
එතනදී මේ create button එක මේ blank කියලා මෙතන පෙන්නන button එක click කරාම අලුතින් file එකක් හැදෙනවා. තව විදිහක් තියෙනවා අපිට Google Docs access කරන්න. ඒ විදිහ දැන් අපි බලමු. දැන් මේ drive එක මම හිතනවා පුරුදු ඇති අපි කලින් සතිවලදී මේ drive එක access කරා සහ අපි drive එකේ කරන්න පුළුවන් දේවල් කලින් කතා කරා. එතනදිත් අපි මේක කිව්වා අපිට පුළුවන් මේ drive එකේ මේ ඉන්න මම මගේ email එකට හැදිලා තියෙන email address එකට හැදිලා තියෙන drive එක. එතකොට ඒ drive එකේ මේ new කියන button එක click කරාම අපිට ඒගොල්ලෝ මෙතන options ටිකක් දෙනවා. එතනින් Google Docs කියන එක select කරාම මෙතන අහනවා blank document එකක් දෝනේ. එහෙම නැත්නම් template එකක් use කරන්න දෝනේ. මට ඕනේ blank document එකක් හින්දා මම blank document කියන එක click කරාම ඒ විදිහටත් අපිට ෆයිල් එකක් Google Doc ෆයිල් එකක් හදාගන්න පුළුවන්. ඒ විදි දෙක තමයි අපි ප්‍රධාන වශයෙන්ම Google Doc ෆයිල් එකක් හදාගන්න use කරන පාවිච්චි කරන ක්‍රම. ඊළඟට අපි බලමු ඒ විදිහට හදාගත්තට පස්සේ ඊළඟට අපිට ඕන වෙනවා ඒ ෆයිල් එක එඩිට් කරන්න. එතනදී අපි කතා කරමු කොහොමද කරන්න කියලා. මම පොඩි sample document එකක් හදාගත්තා අද මේ විස්තර කරන්න ලේසි වෙන්න. පළවෙනිම දේ තමයි අපිට සාමාන්‍යයෙන් අලුතින් ෆයිල් එකක් හදද්දී මෙතන හැම වෙලේම එන්නේ untitled document කියලා. ඒ කියන්නේ title එකක් මාතෘකාවක් නැති document එකක්. අපිට පුළුවන් මෙතන ක්ලික් කරලා කැමති විදිහේ නමක් දාගන්න. මෙතන අපි දෙමු new document කියලා. එතකොට මේ document එක rename කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහට නැත්නම් දෙවෙනි විදිහ තමයි ෆයිල් කියන මේ අපේ මෙනු බාර් එක තියෙනවා. මේකට අපි මෙනු බාර් එක කියලා කියනවා. මේ මෙනු බාර් එකේ අපිට කැමති නම් මේ rename කියන තැනට ගියාම එතනදිත් අර විදිහටම අපේ ෆයිල් එකේ නම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම අද මේ explain කරන්න එහෙම නැත්නම් විස්තර කරන්න හදාගත්ත document එකට sample document කියන නම දීලා තියෙනවා. අපි දැන් මේ sample document එකෙන් බලමු අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. හරි. දැන් පළවෙනිම දේ තමයි දැන් කලිනුත් කිව්වා වගේ මේකට අපි මෙනු බාර් එක කියලා කියනවා. ඊට යටින් අපි කියනවා tool bar එක තියෙනවා කියලා. tool bar එකේ තමයි අපිට අවශ්‍ය වෙන tools ටික තියෙන්නේ. මෙතන අපිට menu items තියෙනවා. ඒ වයින්ුත් අපිට ගොඩක් කිව්වා වගේ අපි Google Docs use කරන්නේ word processing වලටනේ. ඉතින් අපිට කැමති විදිහට මේ වගේ paragraph එකක් අපිට අවශ්‍ය කරන ඒවා type කරගන්න පුළුවන්. මේ විදිහට type කරගත්ත paragraph එකක් මෙතනදී අපිට පුළුවන් දැන් මුලින්ම අපිට මෙතන title එක දෙන්න පුළුවන්. title එක දෙද්දී අපිට මෙතන මම මේක දැනටමත් දීලා තියෙනවා. මම පෙන්නන්නම් example එක. මම sample text එකක් type කරලා තියෙනවා. මෙතන මම මේ විදිහට select කරලා මෙන්න මෙතනට ගියොත් මේ styles කියන බටන් එකට ගියොත් එතනින් මට select කරගන්න පුළුවන් මට මේක ඕනේ title එකක් විදිහටද subtitle එකක් විදිහටද නැත්නම් heading එකක් විදිහටද නැත්නම් සාමාන්‍ය normal text එකක් විදිහටද. මම මේක subtitle එකක් කියලා select කරනවා. එතකොට මෙතන අපිට පේනවා අපි apply කරපු style එක මත අපිට මෙතන මේ වම් පැත්තේ බලා ගන්න පුළුවන් කොහොමද අපේ document එක පෙන්වන්නේ කියලා. preview කියන්නේ document එකේ කොහොමද titles ටික align වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ introduction to Google Docs කියලා කියන්නේ මගේ පළවෙනි heading එක. ඊට පස්සේ Microsoft Word versus Google Docs කියලා කියන්නේ මගේ දෙවෙනි heading එක. මේ තමයි මගේ paragraphs. ඉතින් මට ලේසියෙන් මේ තැන් වලට යන්න පුළුවන්. මෙතන මේ වම් පැත්තේ තියෙන මේ titles ටික click කරලා. ඉතින් අපි සාමාන්‍යයෙන් Microsoft Word පාවිච්චි කරලා තියෙන කෙනෙක්ට නම් සාමාන්‍ය මේ තියෙන toolbar එකේ තියෙන tools හරිම පුරුදු ඇති. අපි දන්නවා මෙතනින් අපිට මේ අපේ font එක වෙනස් කරගන්න පුළුවන්. font size එක වෙනස් කරගන්න පුළුවන්. තව text formatting tools වගේක් තියෙනවා මෙතන. ඒ හැම දෙයක්ම apply කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙතන apply කරලා පෙන්නනවා.
අපිට මේක alignment එක වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට left align කරන්න central align කරන්න center කරගන්න එහෙම නැත්නම් right align කරන්න නැත්නම් justify ඒ වගේ alignments කරන්න පුළුවන් underline කරන්න පුළුවන් italic කියලා අපි කියනවා පොඩ්ඩක් අර tilt කරගන්න පුළුවන් text එක එහෙම නැත්නම් bold කරගන්න පුළුවන්. මේ වගේ මෙතන ඇත්තටම කවුරු හරි කෙනෙක්ට පුළුවන් මේවා try out කරලා බලන්න. අපි අද වැඩි දුර ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ formattings ගැන. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Docs වලටම විශේෂ සේවාවන් ගැන. ඉතින් Word use කරලා තියෙන කෙනෙක්ට ඒ විදිහට text editing කරගන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ අපේ menu items වල තියෙන්නේ කියලා. එතනදී මෙතන අපි edit කියන menu item එකට ගියාම අපිට undo කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කලින් කියන්නේ අපි මොකක් හරි apply කරා නම් change එකක් අපි කලින් තිබ්බ තත්ත්වයට යනවා. එහෙම නැත්නම් ආයෙ redo කරාම නැවතත් ඒක යථා තත්ත්වයටපත් වෙනවා. ඊළඟට තව දේවල් ටිකක් තියෙනවා paste කරන්න පුළුවන්. කොයි හරි අපි copy කරගත්ත දෙයක් තව තැනකට paste කරන්න පුළුවන්. මේ වගේ දේවල්. ඊළඟට අපිට අපේ Google Doc අපේ file එකට image එකක් insert කරන්න පුළුවන්. image එකක් දාන්න පුළුවන්. ඒක අපි කරන්නේ අපි මේ insert කියන එකට ගිහිල්ලා image කියන එකට ගියාම අපිට computer එකෙන් upload කරන්න පුළුවන්. නැත්නම් අපිට web එකෙන් අරගෙන උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ Google Photos තියෙනවානේ. මම හිතන්නේ කලින් session එකේදී අපි Google Photos ගැන පොඩ්ඩක් කතා කරා. Photos වලින් අපිට photo එකක් වුණත් මෙතනට apply කරගන්න පුළුවන්. මම මෙතනින් පොඩි diagram එකක් තේරුවොත් එහෙම මේ විදිහට diagram එකක් වුණත් apply කරගන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය Word වලම වගේම තමයි table එකක් අපිට apply කරගන්න පුළුවන්. කැමති විදිහට මෙතන අපිට rows ගන්න, columns ගන්න තෝරලා drawing එකක් apply මෙතනට insert කරගන්න පුළුවන්. chart එකක් ඒ විදිහට අපිට insert කරගන්න පුළුවන් සහ මෙතන equation එකක් වුණත් insert කරගන්න පුළුවන්. ඊළඟට මේ format කියන menu item එකට ගියාම එතනින් තමයි අපි අපේ text වලට අපේ paragraphs වලට අපි මොනවද formatting අපි format කරනකොට ඒ අදාළ formatting styles ඔක්කොම මෙතන display වෙලා තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල්. එතකොට අපිට දැන් ඇත්තටම මේ දේවල් ටික අපි tool bar එකේ තිබ්බා. අපිට text එකක් bold කරන්න පුළුවන්, italic, underline මේ දේවල් පුළුවන්. විශේෂ දෙයක් මම කියන්නම්. දැන් සමහර වෙලාවට අපිට ඕන වෙන්න පුළුවන් අපේ මේ paragraphs ටික columns දෙකකට ගන්න. එහෙම වුණොත් අපිට කරන්න තියෙන්නේ format කියන එකට ගිහිල්ලා columns කියන එකට ගිහිල්ලා මේ columns දෙක නැත්නම් columns තුන එහෙම නැත්නම් තව options තියෙනවා. මම columns දෙකකට මේක හදන්නම්. එතකොට සමහර ලාවට අපි papers වගේ ලියනවා නම් අපිට columns දෙකකට වගේ ගන්න ඕන වෙන්න පුළුවන්. ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ format කියන menu item එකෙන් තමයි අපි මේ අපේ text වලට formattings apply කරගන්නේ. ඊට පස්සේ අපිට දැන් හිතනවා නම් අපි apply කරපු ඔක්කොම formattings ටික අයින් කරන්න. එතකොට අපි clear formatting කියන එක දුන්නොත් අර apply කරපු උදාහරණයක් විදිහට අර අපි apply කරලා තිබ්බ font එක font size එකේ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒ දෙයම කරගන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන icon එකකින්. clear formatting කියන icon එකකින්. හරි. ඒ දේවල් තමයි format menu item එකෙන් වෙන්නේ. මෙතන අපිට තියෙන විශේෂම menu item එක තමයි tools කියන එක. tools කියන එකේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අපි Google Docs හරි Word හරි use කරද්දී අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ දැන් මම කතා කරපු දේවල් ටික. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් document එකක් type කරනවා. type කරලා ඒකට අපිට ඕන විදිහට formatting set කරගන්නවා. අපි table එකක් insert කරනවා, diagram එකක් insert කරනවා. එතනින් එහාට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒවා තියෙන්නේ මේ tools කියන තැන. උදාහරණයක් විදිහට එතන පළවෙනියට අපිට පේනවා spellings and grammar කියලා. ඉතින් මේ spellings and grammar වලට ගිහිල්ලා දැන් මම මෙතන ටික් කරලා තියෙනවා show spelling suggestions show grammar suggestions කියලා. මෙතන මම ටික් කරලා තියෙනකොට මම මෙතන මොකක් හරි අපි හිතමු මම මේක එක කොලම් එකකට ගන්නවා.
දැන් මේ වගේ වෙලාවක මම tools වලට ගිහිල්ලා මේ විදිහට දැන් මම වචනයක් වැරදියට ටයිප් කරොත් උදාහරණයක් විදිහට මම ටයිප් කරන්නේ දැන් මෙතන මම ටික් කරලා නැති හින්දා මට සජෙෂන්ස් පෙන්වන්නේ නැහැ. නමුත් මෙතන මම ස්පෙලිං සජෙෂන්ස් පෙන්වන්න කියලා ටික් කරොත් එහෙම ඒ චේන්ජ් එක මට පෙන්වනවා. රතු පාටින් අන්ඩර්ලයින් කරලා අර අපි සාමාන්‍යයෙන් වර්ඩ් එකේ කරනවා වගේම පෙන්වනවා. වර්ඩ් එකේ අපි ડોකියුමන්ට් එකක් එඩිට් කරද්දී අපි සමහර ලාවට වරද්දන ඒවා රතු පාටින් අන්ඩර්ලයින් කරලා පෙන්වනවා සහ එතන සජෙස්ට් කරලා පෙන්වනවා මොකක්ද අපේ හරි වචනේ වෙන්න පුළුවන් කියලා සජෙෂන් එකක් දෙනවා. ඊළඟට මෙතන word count කියලා තියෙනවා. word count එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් අපේ මෙතන අපි pages කීයක් මේ document එකේ පාවිච්චි කරලා තියෙනවද? words කීයක් තියෙනවද? සහ characters කීයක් තියෙනවද කියලා. අපිට මෙතන මේ display word count while typing කියන පොඩි box එක ටික් කරොත් එහෙම අපිට මෙතන type කරද්දි මෙතන වම් පැත්තේ පොඩියට පේනවා. දැන් 136 words මෙතන තියෙනවා. වචන 136ක් තියෙනවා. ඉතින් අපි තව වචන ටයිප් කරද්දී වචන ගන්න වැඩි වෙනවා. තව දෙයක් තමයි ඒ word count එක ගැන ඊළඟට අපිට පුළුවන් documents compare කරන්න. මේක හරිම විශේෂ දෙයක්. මොකද කියනවා නම් දැන් අපිට documents දෙකක් තියෙනවා. ඒ documents දෙකෙන් වෙලා තියෙන වෙනස්කම් අපිට බලා ගන්න. ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් මේ compare documents. දැන් මම ඉන්නේ මේ sample document කියන document එකේ. ඊළඟට මම compare documents කියන එකට ගිහිල්ලා මගේ document එක තෝරගත්තොත් උදාහරණයක් විදිහට මම තෝරගන්නම්. මේ sample document කියලා මගේ මම මේක තව sample document කියලා ෆයිල් එකක් තියෙනවා. ඒකත් එක්ක compare කරන්න. දැන් මම ඉන්නේ sample document එකේ. තව ෆයිල් එකක් මෙතනින් සිලෙක්ට් කරලා ඒකත් එක්ක compare කරන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් මම compare කියන බටන් එක එව්වා. එතකොට මොකද වෙන්නේ කියලා අපි බලමු. comparison is ready. අපි open කරලා බලමු. එතකොට ඒක වෙනම page එකක open වෙනවා. මෙතන පෙන්නනවා ඒ මගේ document එකේ මම දැන් ඉන්න document එකේ මම compare කරපු document එකේ තියෙන වෙනස්කම්. මේ මෙතන මේ ඉරකින් කැපිලා පෙන්නන්නේ මම දැන් ඉන්න document එකේ තියෙන දේවල්. එතකොට මගේ අනිත් මම compare කරපු document එකේ මෙන්න මේ දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් මට මේ විදිහට ඒ කියන්නේ මෙතනින් කියන්නේ මම compare කරපු document එකේ මෙන්න මේ දේවල් ටික නැහැ කියන එක. ඉතින් ඒ විදිහට අපි හිතමු අපි එකම document එකක් තියෙනවා. මට බලා ගන්න ඕනේ ඒකට මොනවද අලුතින් add වුණ changes කියලා. එහෙම බලා ගන්න ඕන නම් මගේ පරණ document එකයි අලුත් document එකයි compare කරාම මට බලා ගන්න පුළුවන් මේ විදිහට ඒ documents දෙකේ තියෙන වෙනස්කම් විතරක් ඉතිරි වෙලා මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට මම ආයෙත් මගේ document එකට යනවා. අපි බලමු තව මොනවද තියෙන features කියලා. ඊළඟට දැන් අපි සමහර වෙලාවට අපේ documents වල අපිට cite කරන්න ඕන වෙනවා. ඒ කියන්නේ අපි වෙන කවුරු හරි වෙන කාට හරි අයත් information එකක් එහෙම නැත්නම් විශේෂයෙන්ම අපි research එකක් වගේ කරනවා නම් වෙන කාගේ හරි paper එකක් නැත්නම් ඒගොල්ලන්ගේ research work එකක් අපි අපේ document එකක් ඇතුලේ අපි ඒක ගැන විස්තර කරනවා නම් ඒගොල්ලන්ගේ අදහසක් භාවිතා කරනවා නම් අපිට ඒ work එක cite කරන්න ඕන වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මේක තමයි original source එක කියලා කියන්න ඕන. ඒ වගේ වෙලාවට අපිට මේ citations කියන බටන් එක ක්ලික් කරාම මෙතන මේ දකුණු පැත්තේ අපිට පෙන්නනවා කොහොමද citations මෙතනට add කරන්න කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට මොන විදිහටද අපි cite කරන්න කියලා තෝරගන්න පුළුවන්. ඒ තෝරගත්තට පස්සේ add citation source කියන බටන් එක ක්ලික් කරාම අපිට මෙතනින් select කරගන්න පුළුවන් අපි මොන විදිහද කියන්නේ අපි මේ ජර්නල් ආටිකල් එකක්ද සයිට් කරන්න යන්නේ වෙබ්සයිට් එකක්ද ඒ විදිහට තෝරගන්න පුළුවන්. දැන් මම මෙතන තෝරගන්නම් වෙබ්සයිට් එකක් කියලා. එතකොට මෙතන අපිට අපි ඩීටේල්ස් වගේක් ටයිප් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඕත කවුද කියලා අහුවොත් වෙබ්සයිට් එකේ ඕත මම නමක් දෙන්නම්. මේ විදිහට ඊට පස්සේ ටයිටල් එක මම කියනවා ඒක
මේ විදිහට ඊට පස්සේ වෙබ්සයිට් එකේ ටයිටල් ඒ වගේ URL එක ඒ වගේ මේ ඩීටේල්ස් ටික දීලා ඇඩ් කරාම මට මෙතන පෙන්නනවා සයිටේෂන් එක. ඉතින් මට මේක මෙතනින් කොපි කරලා වුණත් ගන්න පුළුවන්. මේ මම මේ විදිහට ඇඩ් කරපු තවත් සයිටේෂන් එකක්. මේක මේ ජර්නල් ආටිකල් එකකට ඒ විදිහට හදපු සයිටේෂන් එකක් අපිට පේනවා මෙතන උනත් ඒ පේපර් එක පබ්ලිෂ් කරලා තියෙන ඉයර් එක ඊට පස්සේ මොනවද පේජ් නම්බර්ස් ඒ විදිහට අපිට ඕන විදිහට මෙතන සයිටේෂන් එක හදා ගන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට මෙතන අපේ ડોකියුමන්ට් එක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. මේක ඇත්තටම ට්‍රාන්ස්ලේට් කරද්දී අපි උදාහරණයක් විදිහට මේ අපි ගාව තියෙන ડોකියුමන්ට් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරද්දී 100%ක්ම නිවැරදි නැහැ ට්‍රාන්ස්ලේෂන් එක. නමුත් අපිට ડોකියුමන්ට් එකේ තියෙන දේවල් ගැන සාමාන්‍ය දල අදහසක් ගන්න පුළුවන්. අපි කරලා බලමු මේක. හරි. මෙතන මගෙන් අහනවා දැන් ඇත්තටම ට්‍රාන්ස්ලේට් වුණාට පස්සේ මේ අපේ ડોකියුමන්ට් එක අලුත් Google Doc ෆයිල් එකක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට ලැන්ග්වේජ් ඒ ෆයිල් එකේ නම දෙන්න කියනවා. මෙතන මම නම දීලා තියෙනවා. මම කියන්නම් translated sample document කියලා. ඊට පස්සේ මගෙන් අහනවා මොන ලැන්ග්වේජ් එකකටද ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ කියලා. අපි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා බලමු. හරි. එතකොට මෙතන අපිට පේනවා අලුත් page එකක් open වෙනවා. හරි. ටයිටල් එක නම් හරි නැහැ. නමුත් මෙතන අපි මේ පැරග්‍රාෆ් එක දිහා බලද්දි සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන් ට්‍රාන්ස්ලේෂන් එක බලලා. මෙතන මේ ડોකියුමන්ට් එකේ මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. 100%ක්ම නිවැරදි වෙන්නේ නැහැ. නමුත් අපිට අදහසක් ගන්න පුළුවන්. ඊළඟට අපි ආයෙත් අපේ ඔරිජිනල් ડોකියුමන්ට් එකට. හරි. ඊළඟට තව දෙයක් තමයි voice typing. අපිට පුළුවන් voice typing කියන්නේ අපි අපේ මයික්‍රොෆෝන් එකට කතා කරන ගමන් අපේ ඩිවයිස් එකේ ඒක එතකොට ඔටෝමැටිකලි ටයිප් වෙනවා. අපි කරලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් එතකොට එතන ක්ලික් කරාම මේ විදිහට මයික්‍රොෆෝන් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඒක උඩ ක්ලික් කරාම දැන් මේක රතු පාටට තමයි ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. දැන් මම ඉංග්‍රීසි වලින් කියන්නම් this is a sample text කියලා. මෙතන මම ටයිප් වෙන්න this is හරි. ඒක හරියටම කැප්චර් වුනේ නැහැ. නමුත් ඒ විදිහට අපිට ටයිප් කරන්න පුළුවන්. වොයිස් එක හරහා ඔටෝමැටිකලි මම ටයිප් කරන්නේ නැහැ. මම රීඩ් කරගෙන යනවා විතරයි. මෙතන ටයිප් වෙනවා. හරි. ඊළඟට අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. මෙතන මේ preferences කියන එකට ගියාම අපිට මෙතන general preferences සහ substitutions කියලා පෙන්නනවා. general preferences වල පෙන්නන්නේ මෙතන නම් පෙන්නන්නේ කියන්නේ ඔක්කොම ටික් කරලා තියෙනවා. දැන් මේගොල්ලෝ අහනවා අපි හැම වචනයක්ම පටන් ගන්නකොට කැපිටලයිස් කරලා පටන් ගන්නද කියලා. ඒක ටික් කරලා මම දීලා තියෙනවා. තව අපිට අපෙන් අහනවා ඔටෝමැටිකලි ලින්ක්ස් ඩිටෙක්ට් කරන්නද. උදාහරණයක් විදිහට මම ලින්ක් එකක් මෙතනට පේස්ට් කරොත් එහෙම ඒක ලින්ක් එකක් කියලා ඔටෝමැටිකලි ඩිටෙක්ට් කර ගන්නද. ඒ වගේ අපි කැමති නම් ඒවා ටික් කරගන්න පුළුවන් අපේ එදිනෙදා වැඩ පහසු කරගන්න. නැත්තම් දැන් සමහර වෙලාවට මම මෙතන ඔටෝමැටිකලි correct spelling කියන එක දීලා තියෙනවා. එතකොට මම වැරදියට වචනයක් ස්පෙල් කරොත් එහෙම ඒක ඔටෝමැටිකලි correct වෙනවා. ඊළඟට මේ substitutions වලදී දැන් සමහර විශේෂ සංකේත එහෙම නැත්තම් symbols තියෙනවා. ඒවා ටයිප් කරාම ඒවා හැම වෙලෙම මේ විදිහට දැන් උදාහරණයක් විදිහට මේ C කියන copyright කියන ඒ මාක් එක මේ විදිහට ටයිප් කරාම ඒක මේ විදිහට රිප්ලේස් වෙලා ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. තව මේ විදිහට fractions මේ වගේ භාග සංඛ්‍යා ටයිප් කරාම ඒවා මේ විදිහට ඒගොල්ලෝ රිප්ලේස් කරනවා. substitute කරනවා. ඉතින් අපි එහෙම කරන එක අපිට කියන්නේ අපි කරන වැඩවල හැටියට ඒක ගැලපෙන්නේ නැත්නම් අපිට මේවා කැමති විදිහකට අයින් කරගන්න පුළුවන් preferences වලින්. තව අන්තිමට මම විශේෂයෙන්ම කතා කරන්න කැමති මේ accessibility settings කියන එක. ඇත්තටම මේ accessibility settings කියන්නේ සමහර වෙලාවට අපි හැමෝම ගත්තාම දැන් සමහර වෙලාවට ඉන්න පුළුවන් පෙනීම චුට්ටක් අඩු කට්ටිය. ඒ වගේ අයට උනත් Google Docs හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ accessibility settings වලට ගිහිල්ලා එක ඔප්ෂන් එකක් තියෙනවා screen reader support එක. screen reader support එක කියන්නේ අපිට පෙනීම නැති කෙනෙක්ට වුණත් Google Docs use කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ braille support එක
මේ Google Docs වලට ඒගොල්ලෝ සම්බන්ධ කරනවා. මෙතන අපි ටික් කරොත් එතකොට දැන් අපිට braille support එක එනවා. ඒ වගේම අපි හිතමුකෝ දැන් අර තවත් කෙනෙක් collaborate කරනවා කියලා. මේ එකම Google ෆයිල් එකට. එතකොට ඒ collaborate කරන කෙනා ෆයිල් එක open කරාම සහ එයා ෆයිල් එකෙන් අයින් වෙනකොට ඒක දැනුම් දෙනවා. ඒ ડોකියුමන්ට් එක, ඒ කියන්නේ braille support එක ගන්න කෙනාට දැනුම් දෙනවා. ඊළඟට තව දෙයක් තමයි කවුරු හරි අර ටිකක් අර මේ වගේ පොඩි අකුරු තියෙන ඒවා පේන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මැග්නිෆයි එකක්, ඒ කියන්නේ මේ ડોකියුමන්ට් එක විශාල කරලා බලන්න පුළුවන් විදිහට third party අතරම මේ third party services මේ Google Doc එකටම ඒගොල්ලෝ සම්බන්ධ කරලා දෙනවා. ඉතින් ඒ services උනත් ඒ accessibility options උනත් අපිට ගන්න පුළුවන් settings හරහා. ඉතින් අපි අපේ Google Docs වල තියෙන මේ ප්‍රධාන features ගැන කතා කරොත් ඒ කියන්නේ අපි ෆයිල් එකක් edit කරන්න යද්දී අපිට අවශ්‍ය වෙන features තමයි මේ කතා කරේ. ඊළඟට මෙතන file කියන menu item එකට ගියාම මෙතන පෙන්නනවා තවත් විශේෂ දේවල් ටිකක්. එතනින් මුලින් මම කතා කරන්න මේ make copy කියන එක. ඒ කියන්නේ අපිට පුළුවන් මේ අපි edit කර ඉන්න document එකේ copy එකක් හදාගන්න. එතකොට මම මේ make copy කියන බටන් එක ක්ලික් කරාම මෙතන අපිට අපෙන් අහන මොකක්ද අපිට නම ඕනේ කියලා. මම දෙන්නම් sample document version 2 of sample document කියලා. ඒක ස්ටෝර් කරන්න ඕනේ කොහෙද කියලා අහනවා. මම සාමාන්‍යයෙන් තියෙන විදිහටම my drive එකේ ස්ටෝර් කරන්න දෙනවා. ඊළඟට අහනවා දැන් මම මේ document එක ඇත්තටම share කරලා දෙන්නේ වෙනත් කෙනෙක් එක්ක. ඒ කට්ටියත් එක්කම ෂෙයා කරන්නද කියලා අහනවා. මේක මේ පොඩි බොක්ස් එක ටික් කරොත් ඒ දැනට ෂෙයා කරලා තියෙන අයත් එක්කම කොපි එකත් ෂෙයා වෙනවා. ඊළඟට මම මේ ડોකියුමන්ට් එකට කමෙන්ට් සහ සජෙෂන්ස් ඇතුළත් කරලා තියෙනවා නම් ඒවත් ඒ විදිහටම කොපි කරන්නද අහනවා. ඉතින් මගේ අවශ්‍යතාවය අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. හරි. මම ඕකේ කරාම මේ විදිහට කොපි එකක් හැදෙනවා. එතකොට කොපි එක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගෙන යන්න පුළුවන්. හරි. අර කලින් අපි බලපු grammar suggestion එක දැන් තමයි පෙන්වන්නේ. මොකද මම හිතන්නේ connection problems එක මෙතන grammar suggestions පෙන්වනවා. ඒ නිල් පාටින් underline වෙලා තියෙනවා නම් ඒක grammar suggestion එකක්. රතු පාටින් underline වෙලා තියෙනවා නම් ඒක spelling mistake එකක්. හරි. ඊළඟට මෙතන අපි ආයෙත් අපේ normal document එකට යමු. මම මේ අනවශ්‍ය දේවල් ටික පොඩ්ඩක් එන් කරගන්නම්. මේ අපි කම්පයර් කරපු ડોකියුමන්ට් එක. හරි. දැන් ඊළඟට තව දෙයක් තමයි අපිට අපි ඊළඟට බලමු version history එක ගැන. version history එක කියලා කියන්නේ දැන් අපි මේ එකම ડોකියුමන්ට් එකට කීප දෙනෙක් collaborate කරන්න පුළුවන් නේ. සහ ડોකියුමන්ට් එකට versions කීපයක් තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ එක දෙයක් තමයි මේ අපි දැන් ඉන්න version එකට නමක් දෙන්න පුළුවන්, name කරන්න පුළුවන්. මම මේකට කියන්නම් version 2 කියලා. ඊළඟට අපිට කලින් versions උනත් බලා ගන්න පුළුවන්. see version history කියන එකට ගියාම මෙතන පෙන්නනවා මොනවද තිබ්බ වෙනස්කම්. මේ ડોකියුමන්ට් එකට apply කරපු වෙනස්කම් මොනවද? උදාහරණයක් විදිහට මේ ડોකියුමන්ට් එක create කරලා තියෙනවා 7:59ට. ඊට පස්සේ මොනවද changes apply කරේ. එකින් එක බලා ගන්න පුළුවන් changes. මුලින්ම මෙතන මේ ડોකියුමන්ට් එකේ මුකුත් තිබිලා නැහැ. ඊට පස්සේ මේ විදිහට ડોකියුමන්ට් එකට change එකක් apply කරලා තිනවා. මේ හැම අවස්ථාවකම මේ අපි දැන් ඉන්න version එක restore කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතෙනවා නම් දැන් අපිටත් ආයේ මේ තත්ත්වයට අපිට ආයෙත් මේ තත්ත්වයට යන්න ඕනි කියලා අපිට මේ restore this version කියන බටන් එක click කරොත් මම මේක click කරන්නම්. එතකොට your current document will revert to the version from today. ඒ කියන්නේ අද උදේ 8:05ට තිබ්බ version එකට මේ document එක යනවා කියලා කියනවා. confirmation එකක් අපෙන් ඉල්ලනවා. මම යන්නම් ඒ version එකට නැතුව මේ 11:41ට මම මගේ තිබිලා තියෙන version එකට මම දැන් restore කරා. එතකොට මේ විදිහට දැන් මගේ document එක වෙනස් වෙනවා. ඒ විදිහට අපිට version එක බලා ගන්නත් පුළුවන් සහ පරණ versions වලට උනත් යන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි අපිට මේ document එක මේ ඉන්න විදිහට මේ කියන්නේ අපි ආයේ email එකට log වෙලා email එක හරහා attachment එකක් කරන්නේ නැතුව මෙතන මේ document එකේ ඉන්න ගමන්ම email කරන්න පුළුවන්. ඒකට අපි කරන්නේ මේ file කියන menu එකට ගිහිල්ලා email කියන එක select කරලා email this file කියන එකට ගියාම
පොඩි වෙලාවක් ඉන්න වෙනවා. මේ හිතන්නේ කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් හින්දා සාමාන්‍යයෙන් අපි කරන්නේ ඊමේල් කියන එකට ගිහිල්ලා ඊමේල් this file කියන එකට යහම අපෙන් අහනවා අපෙන් ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලනවා ඒගොල්ලෝ මොන ඊමේල් ඇඩ්‍රස් එකටද ඊමේල් කරන්න ඕන කියලා. ඒ ඊමේල් ඇඩ්‍රස් එක දීලා ඊට පස්සේ අපිට පොඩි මෙසේජ් එකක් ටයිප් කරන්න පුළුවන්. අපි මේ ටෙස්ට් ડોකියුමන්ට් එක ඊමේල් කරන්න try කරමු. හරි. මෙතන මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතනින් අහනවා අපිටත් කොපි එකක් ඕනද කියලා ඊමේල් එකේ. එතකොට අපිට ඕන එක ටික් කරන්න පුළුවන්. නැත්නම් කැමති විදිහට අපිට අවශ්‍ය විදිහට කාටද යවන්නේ කියන එක මම මෙතන මගේ work email එක select කරනවා. subject එකේ email එකේ subject එක මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ message එක අපි email එකේ body එකේ type කරන message එක type කරන්න පුළුවන්. මම මේ විදිහට message එකක් දෙන්නම්. ඊට පස්සේ අපිට තව විශේෂ දෙයක් තමයි දැන් මේ ෆයිල් එක තියෙන්නේ Google Doc එකේ ෆෝමැට් එකනේ docs කියන ෆෝමැට් එකටනේ. අපිට එහෙම නැතුව මේක PDF එකක් විදිහට ඒ කියන්නේ වෙනමම මේ ડોකියුමන්ට් එක PDF විදිහට ඩවුන්ලෝඩ් කරලා අපි ඊමේල් එකට ලොග් වෙලා වෙනමම ඇටච් කරන්න ඕනේ නැහැ. මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් අපිට ඕන කරන මොන ෆෝමැට් එකටද අපි මේ ડોකියුමන්ට් එක යවන්නේ. ඉතින් මම PDF එකක් කියලා සිලෙක්ට් කරොත් PDF එකක් විදිහට යවනවා. නැත්නම් අපිට Word file එකක් එහෙම නැත්නම් නිකම්ම plain text එකක් විදිහට උනත් යවන්න පුළුවන්. send කියන එක ක්ලික් කරොත් මගේ දැන් work email එකට ගිහිල්ලා බැලුවොත් පෙනේ මේ document එක email එකක් විදිහට PDF එකක්. ඇත්තටම document එකේ PDF එකක් email එකක් විදිහට මට ලැබිලා තියෙනවා. හරි. ඔව් ඒ ටික තමයි අපිට බලාගෙන ඒ කියන්නේ අපිට මූලිකවම කතා කරන්න තියෙන ෆෝමැටින්ග්ස් වලට අදාළ තියෙන විශේෂම දේවල්. තව දෙයක් තමයි මෙතන අපිට page setup එක තියෙනවා. page setup එකකින් තමයි දැන් අපි කලින් කතා කරන්නේ අර ෆෝමැටින් ඒ කියන්නේ tool bar එකකින් අපිට text වලට එක එක වෙනස්කම් add කරන්න පුළුවන් කියලා. එකතු කරන්න පුළුවන් කියලා. ඒ වගේ page එකට මොනවා හරි වෙනස්කම් එකතු කරන්න ඕන නම් අපි page setup එකට තමයි යන්න ඕනේ. එතකොට මෙතන page එකේ margins මොනවද? ඒ වගේම page එක අපිට ඕනේ portraitද මේ දැන් තියෙන විදිහටද එහෙම නැත්නම් landscapeද කියන එක සහ sections කොයි වගේද තියෙන්න ඕනේ page size එක ඒ වගේ දේවල් select කරන්න පුළුවන්. හරි. අපි ආයෙත් යමු අපේ slides වලට. හරි. දැන් අපි මෙතනදී කතා කරා කොහොමද document එකක් rename කරන්නේ, text එකක් add කරන්නේ කොහොමද, edit කරන්නේ කොහොමද, අපේ document එක customize කරන්නේ කොහොමද වගේ දේවල්. එතනදී මට විශේෂයෙන් කියන්න ඕනේ මම මේ slides ටික share කරන්නම්. මෙතනින් බලා ගන්න පුළුවන් මොනවද මේ එක එක අපේ tool bar එකේ තියෙන එක එක පොඩි icons වලින් මොනවද වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපිට මේ පළවෙනි icon එක undo ඊළඟට redo සහ print කරන්න තමයි මේ icons තියෙන්නේ. ඉතින් මේ table එකෙන් බලා ගන්න පුළුවන් මොනවද එක එක icons වල කාර්යයන් කියලා. ඒ වගේම තමයි tables සහ images වලටත් ඒ විදිහටම අපිට formattings add කරන්න පුළුවන් formatting styles. උදාහරණයක් විදිහට මම එකක් පෙන්නන්නම්. මේ table එක ගත්තාම අපිට මේ table එකේ heading එක click කරලා මේ more කියන එකට ගිහිල්ලා අපිට එතනට color එකක් දෙන්න පුළුවන් මෙහෙම. ඒ වගේ අපිට changes තියෙනවා. ඉතින් මම හිතනවා මෙතනින් ඒක බලා ගන්න පුළුවන් කියලා. ඊළඟට අපි කතා කරා කොහොමද document එකක් print කරන්න දෙන්නේ කියලා. ඊට පස්සේ document එකක් download කරන්න. download කරන්න නම් අපි කරන්න ඕනේ අපි file කියන එකට ගිහිල්ලා download කියන තැනට ගියාම අපිට ඒගොල්ලෝ formats ටිකක් පෙන්වනවා. මේ කැමති format එකකට අපිට download කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා කොහොමද document එකේ copy එකක් හදාගන්නේ සහ attachment එකක් විදිහට email එකක attachment එකක් විදිහට කොහොමද යවන්නේ කියලා. හරි. ඊළඟට අපේ ප්‍රධාන මාතෘකාව තමයි කොහොමද Google Docs හරහා sharing and collaboration කියන දේ කරන්න කියලා. ඒකෙදි මම ආයෙත් මගේ sample document එකට යනවා. දැන් මට citations ඕනේ නැහැ. මම ඒක close කරා. දැන් අපි කතා කරන්න යන්නේ sharing ගැන. දැන් අපි drive එක ගැන කතා කරද්දිත් කතා කරා sharing වලදී ඇත්තටම හරිම ලේසි. මෙතනදී නම් මේ අපිට share කියලා බටන් එකක් පේනවා.
රිෆ්‍රෙෂ් කරන්නම් මේ ડોකියුමන්ට් එක. හරි. ඒ බටන් එක ක්ලික් කරාම මෙතන අපිට පෙන්නනවා කාත් එක්කද අපි මේ ડોකියුමන්ට් එක ෂෙයා කරන්න යන්නේ. ඉතින් දැන් මම දැනටමත් මගේ වර්ක් ඊමේල් එකට ෂෙයා කරලා තියෙනවා මේ ડોකියුමන්ට් එක. ඉතින් මෙතන අපි කැමති ඊමේල් එකක් ටයිප් කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපි ඒගොල්ලන්ට අපි ෂෙයා කරන කෙනාට දෙන්නේ මොන වගේ පර්මිෂන් එකක්. මොන වගේ විදිහටද එයාට අපි මේ ડોකියුමන්ට් එක ඇක්සස් කරන්න දෙන්නේ. එතනදී අපිට තෝරගන්න පුළුවන් එක්ක එයාට editing permission දෙන්න පුළුවන්, නැත්නම් comment කරන්න විතරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් document එක බලන්න විතරක් දෙන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි දැන් මේ document එක හැදුවේ මමනේ මේ staff workshops කියන email එකෙන් මම තමයි document එක හැදුවේ. මම තමයි ඕන. මට ඕන නම් මේ අනිත් කෙනාට මම share කරලා තියෙන මගේ work email එක ඒ email එකට මේ document එකේ ownership එක දෙන්නත් පුළුවන්. එහෙම කරන්න කලින් confirmation එකක් අපෙන් ඉල්ලනවා. තව දෙයක් තමයි මට හිතෙනවා නම් කාලයක් ගිහිල්ලා හරි නැත්නම් මට වැරදි කෙනෙක් එක්ක මේ ડોකියුමන්ට් එක ෂෙයා වුණොත් හරි ඒක නව අයින් කරන්න පුළුවන්. අයින් කරන්නේ මේ remove කියන බටන් එක ක්ලික් කරාම ඒ කෙනාගේ access අයින් වෙනවා. මම ආයෙත් add කරන්නම්. හරි. මේ විදිහට දැන් අපි හිතමුකෝ මේ යශෝදා කියන කෙනත් එක්ක මම ෂෙයා කරන්න යන්නේ මේ ෆයිල් එක. මට එයාට ඊමේල් එකක් කරහා පොඩි පණිවිඩයක් මැසේජ් එකක් යවන්න පුළුවන්. එතකොට මේක ඊමේල් එකක් විදිහට මේ මැසේජ් එක යනවා. ඒත් එක්කම ડોකියුමන්ට් එක ෂෙයා වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ ડોකියුමන්ට් එක ලින්ක් එකක් කරහා උනත් ෂෙයා කරන්න. මේක අපි කලිනුත් කතා කරා. ඒකෙදි කරන්න තියෙන්නේ මෙතනින් අපි ලින්ක් එක කොපි කරලා ලින්ක් එක කෙනෙක්ට යවුවොත් එහෙම මේ ලින්ක් එක තියෙන ඕනම කෙනෙක්ට මේ ડોකියුමන්ට් එක ඇක්සස් කරන්න පුළුවන් වෙනවා. එතනදීත් අපිට පුළුවන් මෙතන access permission වෙනස් කරන්න. ඒ කියන්නේ link එක තියෙන කෙනෙක්ට document එක බලන්න විතරද පුළුවන්. document එකට comment කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් document එක edit කරන්න පුළුවන්ද කියලා. හරි. ඒ දේවල් තමයි sharing වලට අදාළ වෙන්නේ. අපි බලමු අපේ slides වලට ගිහිල්ලා. හරි. අපි අන්ෂයා කියන එකත් කතා කරා. අන්ෂයා කියලා කියන්නේ අපිට තවදුරටත් අපි share කරලා තියෙන කෙනෙක් එක්ක මේ කෙනෙක්ට මේ ડોකියුමන්ට් එකට ඇක්සස් දෙන්න ඕනේ නැත්නම් අපි remove කියන මේ පොඩි icon එක නැත්නම් බටන් එක හරහා අපිට එයාගේ permission සහ එයාට තියෙන access rights මේ ડોකියුමන්ට් එක ඇක්සස් කරන්න තියෙන අවස්ථාව අයින් කරන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි මේ ડોකියුමන්ට්ස් වලට අපිට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන ඔයගලන්ට පේනවා මම දැනටමත් කමෙන්ට් එකක් ඇඩ් කරලා තියෙන්නේ. මම පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. කමෙන්ට්ස් කියන දේ අපිටත් කියන්නේ අපි ડોකියුමන්ට් එක එඩිට් කරන අපිටත් අවශ්‍ය වෙන්න පුළුවන් සහ අපිත් එක්ක ડોකියුමන්ට් එකට ඇක්සස් තියෙන අනිත් අයට. අපි හිතමු කීප දෙනෙක් එකතු වෙලා ડોකියුමන්ට් එක ෂෙයා කරනවා, ડોකියුමන්ට් එක චේන්ජ් කරනවා කියලා, මොඩිෆයි කරනවා කියලා. ඒ හැමෝටම වැදගත් කමෙන්ට් කියන එක. දැන් මට මෙතන කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේ විදිහට සිලෙක්ට් කරලා මේ ටෙක්ස්ට් එක add comment කියන බටන් එකෙන්. එහෙම නැත්නම් තව විදිහක් තමයි මේ විදිහටම ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. මේ icon එකට යන්න. එතකොටත් comment එකක් මේ විදිහට add කරන්න පුළුවන්. දැන් මෙතනදී මට comment එකක් දාන්න පුළුවන්. මේ විදිහට comment කරන්න පුළුවන්. ඊළඟට දැන් මම සමහර වෙලාවට මට මේක මතක තියාගන්න මම add කරපු comment එකක් නම් මම මේ ටික් එක ක්ලික් කරාම මේ comment එක නැති වෙලා යනවා. හැබැයි මට මෙතන comment වල history එකක් බලා ගන්න පුළුවන්. මේ icon එකට ගියාම මෙතන බලා ගන්න පුළුවන්. දැන් මගේ කලින් තිබ්බ comment එක තමයි include the key features as the second section කියලා. ඒක resolve කරලා තියෙනවා. ඊට පස්සේ මම අලුත් comment එකක් මෙතනට යොදලා තියෙනවා කියලා මෙතන මේ comment history එකෙන් බලා ගන්න පුළුවන්. තව දෙයක් තමයි comment කරනකොට අපිට තව දෙයක් මේ විදිහට කරන්න පුළුවන්. අපි හිතමු මෙතන මොකක් හරි task එකක් තිබ්බා කියලා. මට ඕනේ ඒ task එක කවුරු හරි කෙනෙක්ට assign කරන්න. එතකොට මම කරන්නේ විදිහටම මෙතන මම highlight කරා. ඊට පස්සේ add comment කියන එකට ගිහිල්ලා මම add කියලා type කරලා මම අර share කරලා තියෙන අර යශෝදා කියන account එක මෙතන පෙන්නනවා. යාව add කරනවා. add කියලා මම task එක assign කරන්න යන කෙනාගේ email එක මෙතනට දෙනවා. එහෙම දීලා මේ assign කියන මේ පොඩි box එක ටික් කරොත් එහෙම
මෙතනදි වෙන්නේ මෙතන ටාස්ක් එක. ඒකට මෙතන අපිට ටයිප් කරන්න පුළුවන් තව මොන හරි ටෙක්ස්ට් එකක්. මේ විදිහට ටාස්ක් එකක් මොකක්ද කරන්න ඕනි කියලා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතන ඇටච් කරන්න පුළුවන්. ඒ විදිහට කරලා assign කියන මේ බටන් එක ක්ලික් කරොත් එහෙම ඇත්තටම මේ වෙලාවේ මේ යශෝද කියන කෙනාට ඊමේල් එකක් යනවා. එතකොට එයාට ටාස්ක් එකක් assign වෙලා තියෙනවා කියලා ඊමේල් එකක් යනවා. එතකොට එයාට ඇවිල්ලා මේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා කරොත් එහෙම එයාට පුළුවන් මෙතන මේ ටික් එක ක්ලික් කරොත් එහෙම ඒකෙන් පෙන්නනවා ඒ ටාස්ක් එක completed කියලා. ඉතින් ඒකත් අපිට බලා ගන්න පුළුවන් මෙතන comment history එක හරහා. සහ එතන email එකක් එතන විශේෂ දේ තමයි අපි add කියලා email address එක දාලා assign කරත් එහෙම ඒ වෙලෙම email එකක් යනවා මේ විදිහට task එකක් assign වෙලා තියෙනවා කියලා. හරි. තව දෙයක් තමයි මේ documents වල අපිට තව විශේෂ දෙයක් තමයි දැන් අපි මේ මෙතන තියෙන mode එක කියලා. අපි දැන් ඉන්නේ editing mode එකේ. කියන්නේ අපි මොකක් හරි change එකක් මෙතනට අපි type කරොත් ඒක මේ document එකට කෙලින්ම apply වෙනවා. හැබැයි අපි මෙතන mode එක වෙනස් කරොත් suggesting කියලා එතකොට අපි type කරන ඒවා ඇත්තටම මෙතන apply වෙන්නේ මේ විදිහට. දැන් මෙතන කොළ පාටින් පෙනේ මම type කරන ඒවා මම මෙතන මට ඕනේ මේක delete කරලා අලුතින් sentence එකක් ලියන්න. එතකොට මම delete කරන එක ඇත්තටම මෙතන delete උනේ නැහැ. දැන් මම ඇත්තටම කරේ delete කරන එක. ඒක මෙතන අර cross වෙලා පෙන්නනවා. ඒ කියන්නේ delete කරපු එක ඒ විදිහටම apply වෙලා නැහැ. ඒක මෙතන suggestion එකක් විදිහට විතරයි පෙන්වන්නේ. එතකොට මම මෙතන accept කරොත් ඒ suggestion එක accept කරොත් එහෙම ඒ text එක delete වෙනවා. ඒකේ විශේෂත්වය තමයි අපිට දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් හදලා තියෙන document එකක් මම check කරනවා. ඒ check කරන වෙලාවට මගේ අතින් මම editing mode එකේ හිටියොත් සමහර විට මගේ අතින් changes වෙන්න පුළුවන්. නමුත් මම suggesting mode එකේ හිටියොත් මට පුළුවන් තව මොනවා හරි දේවල් තියෙනවා නම් suggest කරන්න. උදාහරණයක් විදිහට මට මෙතන කියන්න පුළුවන් මම කියනවා කියමුකෝ editing mode එකේ ඉඳලා මම ලියනවා sample diagram කියලා. ළඟට දැන් මම අපි හිතමු වෙන කෙනෙක් එයා හිතනවා මෙතන diagram නෙමෙයි අපි මේක image කියලා ලිව්වොත් හොඳයි කියලා. එතකොට එයාට කරන්න තියෙන්නේ මෙතන diagram කියන එක නෙමෙයි ඒ වෙනුවට image කියලා මෙතන ලිව්වහම අපිට මේ suggestion එක පෙන්නනවා replace diagram with image කියලා. ඊළඟට මම ඒක accept කරනවා නම් මට මෙතන accept suggestion කියන එක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට reject කරන්නත් පුළුවන්. reject කරොත් මගේ කලින් තිබ්බ විදිහටම ඒ text එක තියෙනවා. accept කරොත් ඒගොල්ලෝ suggest කරලා තියෙන change එක මේ text එකට apply වෙනවා. ඒක තමයි ඒ assign කියන feature එකේ suggestions වල තියෙන විශේෂත්වය. ඊළඟට මම mode එකට ගිහිලා viewing කියන එක select කරොත් මට තවදුරටත් edit කරන්නවත් suggest කරන්නවත් බෑ. මට view කරන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ මට මුකුත් modifications මේ document එකට කරන්න බෑ. document එක කියවන්න විතරයි පුළුවන්. ඒ විදිහට මට වෙනස් කරන්න පුළුවන්. මම ආයෙත් editing mode එකට එන්නම්. අපි ආයෙත් බලමු තව මොනවද අපි discuss කරන්න ඕනේ දේවල් කියලා. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ අතරම දැන් අපි හිතමුකෝ මේ විදිහට කවුරු හරි කමෙන්ට් එකක් මෙතන ඇප්ලයි කරලා තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් තව කෙනෙක් මේකට ලොග් වුණොත් මේ කමෙන්ට් එකටම රිප්ලයි එකක් දාන්නත් පුළුවන්. දැන් මම මේ ඊමේල් එකෙන්ම ඉන්නේ හින්දා මට රිප්ලයි එකක් දාන්න බෑ. නමුත් අපි වෙන ඊමේල් එකකින් කියන්නේ දැන් මේක ෂෙයා කරලා තියෙනවා අපි යශෝද කියන කෙනත් එක්ක. යශෝද කියන කෙනාට ඇවිල්ලා මේ කමෙන්ට් එකටම රිප්ලයි එකක් දාන්න පුළුවන්. එතකොට ඒ රිප්ලයි එකත් මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට මම කිව්වා chat option එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට දැන් මේ document එකේ වැඩ කර ඉන්න ගමන් අපිට ඒක ගැන discuss කරන්න ඕන නම් ආයෙත් වෙන chat options වලට යන්න නැතුව Google Docs වලම chat option එකක් තියෙනවා. ඇත්තට මේක display වෙන්න නම් මෙතන මගේ මේ share කරලා තියෙන අනිත් කට්ටියත් මෙතන document එකට එන්න ඕනේ. එතකොට මේ විදිහට මම පෙන්නන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට පොඩි icon එකක් පෙන්නනවා chat icon එකක්. මේ විදිහේ.
එතකොට මේ icon එක ක්ලික් කරාම මෙතනින් අපිට chat එකක් පෙන්නනවා. එතකොට අපිට type කරන්න පුළුවන්. එතකොට ඉන්න අනිත් users ඔක්කොටම මේ chat එක හරහා communicate කරන්න පුළුවන්. ඉතින් ඒක හරිම පහසුවක් අපිට document එකක් edit කර ඉන්නකොට ඒ වෙලාවෙම ඉන්න අනිත් කට්ටියත් එක්ක discussion එකක් කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ තියෙන special tips ගැන. special tips ගැන කතා කරද්දී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා calendar එක සහ offline editing ගැන මුලින්ම අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මුලින්ම දැන් අපි මෙතන මේ document එකේ වැඩ කර ඉන්නකොට අපිට අපේ calendar එක බලන්න ඕන වෙනවා. ඒක හරියම ලේසි කරන්න. කොහොමද අපි කරන්නේ? මෙතන අපිට මේ දකුණු පැත්තේ පොඩි icons වගේක් පෙන්නනවා. මෙතනින් calendar එක පෙන්නනවා. Google Keep කියලා පෙන්නනවා. මෙතන Google Task ඇත්තටම Keep එකේ Google Keep එකෙන් වෙන්නේ අපිට notes වගේ දේවල් හදා ගන්න පුළුවන්. මෙතන Google Tasks පෙන්නනවා. ඉතින් මම calendar එකට ගියොත් මෙතනින් මම calendar එක නම් use කරලා නැහැ. නමුත් මෙතන calendar එක මේ email එකට අදාළව මුකුත් apply කරලා නැහැ. calendar එක පෙන්නනවා. තව අපිට ඕන නම් මම හිතන්නේ මම task කීපයක් add කරා. tasks ටික බලා ගන්න පුළුවන් මේ document එකේ වැඩ කරන ගමන්. ඊළඟ දේ තමයි අපිට පුළුවන් offline access. දැන් අපි දන්නවානේ දැන් Google Docs වලින් අපි වැඩ කරද්දී අපි internet connection එකක් තියෙනකොට අපි browser එක හරහා තමයි මේක access කරන්න කියලා කතා කරනවා. නමුත් අපිට ඇත්තටම පුළුවන් internet connection එකක් නැති වෙලාවට උනත්, ඒ කියන්නේ offline ඉන්නකොට උනත් අපිට Google Docs access කරන්න පුළුවන්. එහෙම කරන්න නම් අපිට සිද්ධ වෙනවා අපේ drive එකට ගිහිල්ලා අපි අර කලින් සතියේ කතා කරපු විදිහට drive එකේ settings වලට මෙතන settings icon එක තියෙනවා. settings වලට ගිහිල්ලා ආයෙත් settings කියන තැනට ගියාම මෙතන පෙන්නනවා offline කියලා පොඩි option එකක්. එතන මේ පොඩි box එක ටික් කරත් එහෙම දැන් මෙතන නම් කියනවා මගේ මේ අනිත් email එකට offline access දීලා තියෙන්නේ මේ computer එකේ කියලා. එහෙම දීලා නැත්නම් මොකද computer එකේදී එක machine එකකට එක account එකකට තමයි offline access තියෙන්නේ. ඉතින් දැනටමත් ඒක වෙන account එකකට තියෙන හින්දා මට මේ access ගන්න බෑ, offline access ගන්න බෑ මේ email එකට. එහෙම නැත්නම් මෙතන box එක ටික් කරලා offline access ගත්තාම, කියන්නේ මම drive එකට offline access ගත්තාම එතකොට මට internet connection එක නැති වෙලාවට උනත් යම්තාක් දුරකට හැමදේම අපිට apply කරන්න බෑ. උදාහරණයක් විදිහට අපිට image එකක් upload කරන්න ඒ වගේ දේවල් කරන්න බෑ internet connection එක නැති හින්දා. නමුත් බොහෝ දුරකට අපිට document එක කිසිම කරදරයක් නැතුව දිගටම edit කරගෙන යන්න පුළුවන්. මම තව විශේෂ දෙයක් කියන්නම් මේ sharing කියන එක ගැන. මෙතන sharing වලදී ඇත්තටම Google විසින් අපිට 100 දෙනෙක් දක්වා share කරන්න මෙතන ඒගොල්ලෝ අවස්ථාව දෙනවා. 100 දෙනෙක්ට වඩා අපි මේක share කරනවා නම් එකම document එක. එතකොට ඒගොල්ලෝ කියනවා ඒක website එකක් විදිහට publish කරන්න කියලා. මොකද ඒගොල්ලෝ අපිට ලැබලා දෙන, කියන්නේ document එක share කරන්න දෙන limit එක 100 දෙනෙක් දක්වා පමණයි. ඊළඟට දැන් අපි දන්නවා කොහොමද offline access දෙන්නේ කියලා. සහ ඒ offline access වලදී ඇත්තටම දැන් මම කියවනේ මගේ අනිත් email එකට තමයි offline access දීලා තියෙන්නේ කියලා. එතකොට මේ email එකට දීලා තිබ්බනම් මෙතන අපි මේ file කියන menu එකට ගියාම menu item එකට ගියාම මෙතන make available offline කියන එක දැන් මෙතන පොඩ්ඩක් මේක පේන්නේ අපිට invisible. නමුත් අපිට එතන click කරලා මේ document එක offline available කරගන්න පුළුවන්. දැන් මෙතන මේක පෙන්වන්න නැත්තේ මගේ ඒ access එක දීලා තියෙන්නේ මගේ අනිත් email එකට නිසා. හරි. ඊළඟට තව විශේෂ දෙයක් තමයි සමහර වෙලාවල් වලට අපිට දැන් අපි Google Doc file එකක් අපි ගාව තියෙනවා. අපි ඒක share කරලා තියෙනවා කීප දෙනෙක් එක්ක. අපිට සමහර විට ඒගොල්ලන්ට access දෙන්න ඕන වෙන්නේ මාසයක් දක්වා කාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ මාසය ඇතුළත විතරයි ඒගොල්ලොත් එක්ක මේ document එක share කරන්නේ. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ මේ document එක අපි හිතමුකෝ deadline එකක් කියලා. ඒ deadline එකෙන් පස්සේ තවදුරටත් මේ document එකට changes apply කරන එක නවත්තන්න ඕනේ. එතකොට ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකෙදි අපිට මේ share කියන එකට ගියොත් දැන් මේ මෙතන පෙන්නනවා මේ මම දැන් open කරපු document එක හදලා තියෙන්නේ මගේ work email එකෙන්. සහ ඒක මම share කරලා තියෙනවා මගේ මේ
මම මේ session එකට හදපු email address එක staff workshop කියන එක. එතකොට එතන මේ දීලා තියෙන්නේ editor permission. දැන් අපිට තව options ටිකක් පෙන්නනවා. අපි බලමු මොනවද කියලා. හරි. දැන් පෙන්නනවා. මෙතන මම edit permission දීලා තියෙනවා. මෙතන අපිට option එකක් පෙන්නනවා give temporary access කියලා. ඇත්තටම මම ඒක මේ මගේ වෙනම document එකකින් පෙන්වන්න හේතුව මගේ සාමාන්‍ය මම දැන් පාවිච්චි කරපු sample document කියන එකෙන් මම පෙන්වන්නම් මොකද වෙන්නේ කියලා. ඒකේ sharing වලට ගියාම එතන ඇත්තටම පෙන්වන්නේ නැහැ ඒ option එක. ඒක මම හිතන්නේ ඒ අපි පාවිච්චි කරන Google service එකත් එක්ක වෙනස් වෙනවා. මගේ work email එකට ඇත්තට මේ පහසුකම තියෙනවා. එතකොට මම මේ work email එකෙන් හදපු පොඩි document එකක් test document කියලා කියන්නේ. ඒක මම share කරලා තියෙනවා මේ staff workshops කියන email එකත් එක්ක. ඊළඟට එතනදී මෙතන මේ give temporary access කියන මෙතන click කරොත් එහෙම පෙන්නනවා අපි කවදා වෙනකන්ද access දෙන්නේ. උදාහරණයක් විදිහට මම දැන් දුන්නොත් මෙතන මට select කරගන්න පුළුවන් කැමති දවසක්. මම දවසක් දෙන්නම් නොවැම්බර් අද දවස 10 වෙනිදා 17. එතකොට දවස් 7කින් මෙයාට මේ තියෙන access එක expire වෙනවා. දවස් 7කින් 11:59ට රෑ 11:59ට එයාට තවදුරටත් මේ access එයාගේ තියෙන access එක අයින් වෙනවා. එතකොට එයාට document එක comment කරන්න බෑ. දැන් edit permission දීලා තිබ්බනම් එයාට තවදුරටත් edit කරන්න බෑ document එක ඒ දවසෙන් පස්සේ. ඊළඟට තව දෙයක් තමයි දැන් මෙතන අපිට ඒක දෙන්න පුළුවන් අපේ staff email එකෙන් අපි වැඩ කරනවා නම් මේ විදිහට අපිට දෙන්න පුළුවන්. එතකොට යම්කිසි deadline එකක් තියෙනවා නම් ඒ deadline එක දක්වා විතරක් අපි share කරලා තියෙන කට්ටියට document එක edit කරන්න දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ access අයින් වෙනවා automatically මේ දවසෙන් පස්සේ. ඊළඟට අපි බලමු හරි. ඊළඟට තව දෙයක් තමයි අපිට අපි ගාව තියෙන ෆයිල් එකක් ෆයිනල් කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු 4 දෙනෙක් එකතු වෙලා එකම document එකට changes කරනවා. එතකොට ඒ changes කරලා ඉවර වුණාම මම කියනවා හරි දැන් මේක තමයි ෆයිනල් document එක. එහෙනම් මම මොකද කරන්නේ? දැන් මට ඕනේ තවදුරටත් අනිත් අය changes apply කරන එක නවත්තන්න. එක විදිහක් තමයි අපිට time එක අර මම කලින් කිව්වා වගේ expire වෙන දවසක් දීලා ඒක ඒගොල්ලෝ access කරන එක නවත්තන්න පුළුවන්. තවත් විදිහක් තමයි මට පුළුවන් දැන් මම සම්පූර්ණ document එක edit කරලා ඉවර වුණාට පස්සේ මෙතන මම share කරලා තියෙන කට්ටියගේ edit permission අයින් කරන්න. එතකොට යාළුවා කැමති නම් remove කරන්න පුළුවන්. කැමති නම් යාළුවා viewers-ලා කරන්න පුළුවන්. එතකොට තවදුරටත් ඒගොල්ලන්ට edit කරන්න බෑ document එක. ඊට පස්සේ මට මෙතන keyword එකක් දෙන්න පුළුවන් මේ විදිහට final කියලා. final නැත්නම් archive කියලා keyword එකක් දෙන්න පුළුවන්. එහෙම දුන්නාට පස්සේ දැන් මම තමයි මේ document එකේ ඕන මට මේකේ versions ඒ කියන්නේ මගේ තිබ්බ කලින් versions බලන්න පුළුවන්. දැන් මම අර document එකේ මාත් එක්ක වැඩ කරපු අපි හිතමු 3 දෙනා කියලා 3 දෙනාගෙන් දැන් editing permission අයින් කරලා මේක final කියලා තියෙන document එක. එතකොට ඒගොල්ලන්ට තවදුරටත් අර version history එක බලන්න බෑ. සහ ඒගොල්ලන්ට version history එක වෙනස් කරන්නත් බෑ. එතකොට එතනින් අපිට යම්කිසි වෙලාවක document එක finalize වුණාට පස්සේ අනිත් අය තවදුරටත් ඒක edit කරන එක නවත්තන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපිට මේ document එකක් meeting එකකට present කරන්න උනත් පුළුවන්. ඒක කරනකොට ඒක කරන්න පුළුවන් අපිට මෙතන පොඩි icon එකක් පෙන්නනවා. එතනට ගියාම පෙන්නනවා present to a meeting කියලා. එතකොට ඒක click කරොත් එහෙම දැන් මෙතන කියනවා meeting එකකට present කරන්න පුළුවන්. නමුත් මෙතන මගේ upcoming meetings නැහැලු. ඇත්තටම මෙතන present කරන්න නම් ඒ කියන්නේ present කරනවා කියන එකේ තේරුම දැන් අපි හිතමුකෝ අපි ඇත්තටම Google Meet වලින් හදපු meeting එකක් වෙන්න ඕනේ. එතකොට ඒ Google Meet meeting එකක ඉන්න ගමන් අපිට මේ document එක එතන ඉන්න අපේ meeting එකේ ඉන්න අනිත් අයට present කරන්න ඕන වෙනවා පුළුවන්. එතකොට අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් එක මෙතන මේ icon එක click කරලා meeting passcode එක මෙතනට දුන්නාම ඒ කියන්නේ
present using a meeting code කියන option එකට ගිහිල්ලා meeting code එක අපි දන්නවා දැන් අපේ Zoom meeting එකක වුණත් meeting එකේ passcode එකක් තියෙනවා. ඒ meeting එකේ passcode එක මෙතන type කරලා continue කරාම අපිට meeting එකට present කරන්න පුළුවන් මේ document එක. හරි. ඒ දේවල් තමයි අපි special tips විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා Google Docs වල තියෙන add-ons ගැන. add-ons කියලා කියන්නේ දැන් අපි දන්නවා දැන් අපි කිව්වා අපි Microsoft Word වල වගේ තියෙන ගොඩාක් features Google Docs වලත් තියෙනවා කියලා. නමුත් අපිට සමහර වෙලාවට එතනින් එහාට ගිහිල්ලා තව මොනවා හරි features use කරන්න ඕන වෙන අවස්ථාවල අපිට මේ add-ons කියලා option එකක් තියෙනවා. ඒකට අපි යන්නේ දැන් අපේ මේ menu items ටික menu bar එකට ගිහිල්ලා මේ add-ons කියන එක click කරාම මෙතන get add-ons කියලා තියෙනවා. අපි එතනට යන් මේ විදිහේ interface එකක් අපිට පෙන්නනවා. මේ ඔක්කොම add-ons. ඒ කියන්නේ මේව ඔක්කොම special services. උදාහරණයක් විදිහට මෙතන මේ math type කියලා service එකක් තියෙනවා. ඒක ඒ tool එකකින් කරන්නේ math equations. කියන්නේ maths වල තියෙන equations ලේසියෙන් type කරගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා අපිට citations ලේසියෙන් ඇතුළත් කරගන්න. ඊට පස්සේ තව බලමු අපි මොනවද තියෙන්නේ කියලා. plagiarism කියන්නේ තව තියෙනවා word cloud generators තියෙනවා. ඊට පස්සේ ඒ වගේ සමහර වෙලාවට charts මොනවා හරි ඇතුළත් කරගන්න. එහෙම නැත්නම් diagrams මොනවා හරි ඇතුළත් කරගන්න. ඒ කියන්නේ දැන් අපිට දැනටමත් Google Docs වල දීලා තියෙන services වලට අමතරව දේවල් මේ අපි ඇතුළත් කරගන්න. ඒ වගේ ඇතුළත් කරගන්න ඕන නම් අපි කැමති එකක් select කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලමු docs to form කියන එක. එතනට ගියාම දැන් මේ docs to form කියන එකෙන් කරන්නේ අපේ doc එකක් Google Doc එකක් form එකකට convert කරනවා. එහෙම නැත්නම් දැන් අපිට තව add-on එකක් දෙන්න පුළුවන් Google Doc එකක් PDF කරන්න. ඒ වගේ select කරගන්න පුළුවන්. මේවා Chrome extensions. එතකොට මෙතන install කියලා දුන්නාම ඒ අදාළ service එක install වෙනවා. ඉතින් එතනින් අපිට සමහර විට අපි හොයන service එක Google Docs වල නැහැ වෙන්න පුළුවන් තමයි. නමුත් ඒ service එක මේ විදිහට වෙනම tools හරහා එකතු කරගන්න පුළුවන්. දැන් සමහර මෙතන තිබ්බා අපිට වෙනමම table of contents manage කරගන්න tools තියෙනවා. ඒ වගේම citations maintain කරන්න tools තියෙනවා. ඒ වගේ tools එක විදිහේ tools මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි. ඒ තමයි Google add-ons ගැන. ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද අපි Microsoft Word වල ඉඳන් Google Docs වලට switch වෙන්නේ කියලා. ඒක ගැන කතා කරන්න කලින් මම කතා කරන්න කැමති අතරම අපිට Word වල කරන ගොඩක් හැම task එකක්ම වගේ Google Docs වලින් කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අර මම කිව්වා වගේ යම්කිසි task එකක් අපිට කරගන්න බැරි වුණත් අර add-ons හරහා එහෙම නැත්නම් Chrome extensions හරහා වුණත් ඒක ඒ service එක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් අපේ Google Doc file එකට. ඉතින් දැන් මම මෙතන දීලා තියෙනවා tasks කීපයක් එහෙම නැත්නම් features. උදාහරණයක් විදිහට document share කරන එක අපිට Word හරහා සහ Docs හරහා දෙකෙන්ම කරගන්න පුළුවන්. දැන් Word හරහා ඒක කරනවා නම් අපිට OneDrive වගේ තව tools use කරන්න වෙන්න පුළුවන්. නමුත් Google Docs හරහා අපි දැක්ක කොච්චර ලේසියෙන් එක බටන් එකක් ක්ලික් කරන එකකින් විතරක් අපිට ලේසියෙන් document share කරගන්නේ කොහොමද කියලා. ඊළඟට real time collaborations ඒ කියන්නේ එකම වෙලාවෙ කීප දෙනෙක් document එකට modifications apply කරන්න පුළුවන්. ඊට පස්සේ අපි version history එක බලන විදිහ දැක්කා. ඊට පස්සේ document එකක් offline edit කරන්න පුළුවන් සහ document එකේ changes මොනවද apply කරලා තියෙන changes බලන්න පුළුවන්. සහ pictures ඊට පස්සේ charts ඊට පස්සේ tables මේ හැම දෙයක්ම document එකකට add කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට පේනවා Word වල තියෙන ගොඩක් හැම service එකම වගේ දැන් Google Docs වල අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට දැන් Word සහ Google අතර සම්බන්ධයක්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි Microsoft Word වල තමයි වැඩ කරන්නේ. වැඩ කරලා ඊට පස්සේ අපිට සමහර විට ඕන වෙන්න පුළුවන් මේ වගේ ෆයිල් එකක් docs වලින් ආයෙ access කරන්න. ඒ වගේ වෙලාවට අපිට එක විදිහක් තමයි ඇත්තටම මෙහෙම පුළුවන්. අපිට drive එකට ගිහිල්ලා අපි මෙතනින් upload files කියන එකෙන් අපේ Word file එක upload කරලා drive එකට ඒක open කරන්න පුළුවන්
Google Doc එකක් විදිහට. ඒක එක විදිහක්. එහෙම නැතුව තව ලේසි විදිහක් අපිට තියෙනවා. ඒක තමයි මේ Chrome extension එකක් තියෙනවා. ඒ කියන්නේ අර කලින් කිව්ව add-on එකක් වගේම තමයි Chrome extension එකක් තියෙනවා මේ නමින් Office editing for docs, sheets and slides කියලා. මේ extension එක අපි add කරගත්තොත් එහෙම අපිට පුළුවන් අපේ Word files කියන්නේ Office install කරලා නැති වුණත් අපිට access කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවල් තියෙනවා සමහර අය වෙන operating systems use කරනවා වෙන්න පුළුවන්. දැන් අපි Windows වලදීනේ ගොඩක් ඔය Microsoft Word Office package එක පාවිච්චි කරන්නේ. වෙන operating system එකක් use කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයා Word use කරන්නේ නැහැ. එයාගේ computer එකේ Word නැහැ. Office package එක නැහැ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් යාට Word file එකක් email එකක් හරහා එවනවා. එතකොට යාට ඒ Word file එක edit කරන්න ඕනේ. එහෙම වුණාම මේ extension එක දාලා තියෙනවා නම් එයාට පුළුවන් ඒක Google Doc එකේ කියන්නේ browser එකේ අපි Google Doc එකේ file එකක් විදිහට open කරලා අපි ඔක්කොම අපිට කරන්න ඕනේ modifications කරලා ඊළඟට අපිට save කරද්දී ආයෙත් අර Word format එකටම save කරන්න පුළුවන්. ඒක තමයි අපිට මේ extension එකේ තියෙන වාසිය. මම පෙන්නන්නම් කොහොමද අපි මේ extension එකට යන්නේ කියලා. අපිට මේ extension එක කෙලින්ම search කරන්න පුළුවන් මේ Office editing for docs, sheets and slides කියන extension එක. එතකොට ඒකේ අපිට පොඩි විස්තරයක් තියෙනවා. අපි බලමු මොනවද කියන්නේ කියලා. අර මම කියපු කරුණ. අපිට පුළුවන් Office package එක අපේ computer එකේ install කරලා නැති වුණාට Microsoft Word වලට විතරක් නෙමෙයි මේ extension එක වැඩ කරනවා Excel සහ PowerPoint වලටත්. එතකොට ඒ ෆයිල් එකක් වුණත් අපිට Google Doc එකක් විදිහට ඊට පස්සේ Google Sheet එකක් විදිහට Google Slides විදිහට open කරගන්න පුළුවන් browser එක හරහා. ඊළඟට අපි අර කලින් කිව්වා වගේ modifications ටික කරලා ආයෙ කලින් format එකටම. හරි නැත්නම් අපි docs විදිහටම තියන්නේ Google Doc එකක් විදිහටම තියන්න කැමති නම් ඒ විදිහට save කරන්න පුළුවන්. නැත්නම් අපි Word file එකක් විදිහට තියනවා නම් ඒ විදිහට උනත් save කරගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මෙතනින් add to Chrome කියන එක click කරාම මේ extension එක Chrome extension එක add කරන්න විතරයි තියෙන්නේ. මම මේක දැන් add කරන්නේ නැහැ. ඒක තමයි අපි ඊළඟට අපේ පස්වෙනි feature එක. ඊළඟට අපි ඊළඟ service එකට යමු. ඒක තමයි අර කලින් කිව්වා වගේ අපි දන්නවා Google Workspace එක ගත්තාම ඒගොල්ලන්ගේ හැම service එකක්ම දැන් ඒගොල්ලෝ mobile apps විදිහට හදලා තියෙනවා. අපේ Android mobile එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් iOS device එකක්. කියන්නේ අපි කියනවා Apple phone එකක් කියලා. ඒ වගේ device එකක ඉඳන් උනත් ලේසියෙන් access කරගන්න පුළුවන් වෙන විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ Google Play Store එකේ හරි App Store එකේ හරි Google Docs කියලා search කරාම අපිට ඒක install කරගන්න පුළුවන් අපේ mobile phone එකට. එතකොට mobile phone එක හරහා වුණත් අපේ documents අපිට edit කරගන්න පුළුවන්, modify කරන්න පුළුවන් සහ sharing කරලා ඒ හරහා කීප දෙනෙක්ට එකම වෙලාවේ document එක modify කරන්න පුළුවන්. ඉතින් අද ඒ ටික තමයි මම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන services ටික. Google Docs ගැන තවදුරටත් දැනගන්න ඕන නම් මේ links තුනක් මම මේ slide set එකට ඇතුළත් කරලා තියෙනවා. මම මේ slide set එක share කරන්නම්. එතකොට තවදුරටත් tips විදිහට ඒ කියන්නේ අපි Google Docs එක නිතරම වැඩ කරන කෙනෙක් නම් මේ කියපු දේවල් වලට අමතරව තව සමහර ලාවට අපේ වැඩ පහසු කරන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා tips. එතකොට ඒවා බලා ගන්න පුළුවන් මේ links වලට ගිහින්. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල් ටික. ඉතින් හැම දිනකටම ගොඩක් ස්තුතියි අද මේ session එකට ආවට. Okay, thank you Yashoda. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක chat box එකේ හරි අහන්න හරි අවස්ථාවක් දෙන්න. යශෝදා කියපු දේවල් වල පොඩි සමරි එකක් කිව්වොත් එහෙම ඇත්තටම කෙනෙකුගේ හිතට එන්න පුළුවන් දැන් අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ Microsoft Word සහ Microsoft Office එකේ තියෙන අනිත් packages. දැන් මොකටද මේ තවත් package එකක් ගෙනල්ලා මේකත් දෙකම ඉගෙන ගන්න ඕනද දෙකම දැනගන්න ඕනද
මේ දෙකේම තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා. අපි හරියට හිතුවොත් එහෙම අපි දැන් word processing කියලා අපි කරන්නේ ඩොකියුමන්ට් හදනවා, හදපු ඩොකියුමන්ට් එක print කරනවා, ඒක වෙන කෙනෙකුට යවනවා, edit කරනවා. ඉතින් මේ දේ හුඟක් වෙලාවට අපි කරන්නේ තමන් පාවිච්චි කරන කම්පියුටරේ තියෙන ඒ software එක පාවිච්චි කරලා. හදලා ඉවර වෙලා අපි ඒක email කරනවා. ඉතින් එතෙන්දී අපි software packages කීපයක් පාවිච්චි කරනවා. ඒකලම බැලුවොත් එහෙම දැන් අපි ගෙදර වැඩ කර හිටිය මැෂින් එකෙන් වෙන මැෂින් එකකට ගියාම ගෙදර ගියාම ඒක කරන්න බෑ. මොකද ඩොකියුමන්ට් එක තිබුණේ අර වැඩ කරපු මැෂින් එකේ software එක ඒ software එක ගෙදර මැෂින් එකේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමන් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් ඒක කම්පියුටරයක් වගේ නෙවෙයි, ඒකේ software එකක් නැහැ, ඩොකියුමන්ට් එකක් නැහැ, සේව් කරලත් නැහැ. ඉතින් මේ දේ බලනකොට හුඟක් වෙලාවට අපේ වැඩවලට අපේ වැඩ හුඟක් රෙස්ට්‍රික්ට් වෙලා තියෙන එක තැනකට, එක ලොකේෂන් එකකට, එක software එකකට, කම්පියුටර් එකකට. නමුත් ඊට වඩා වෙනස් පැත්තකට ගෙනියන්න පුළුවන් අපි හදන ඒ ඩොකියුමන්ට් එක shared space එකක අපි කියන්නේ cloud space එකක maintain කරොත් web space එකක අපිට පාවිච්චි කරන තැන කොතන වුණත් internet access තියෙනවා නම් ඉතා පහසුවෙන් ඒක ගන්න පුළුවන්. ඒ වගේම software එක වුණත් එක තැනකට සීමා වෙන්නේ කොතනට ගියත් එකයි. දැන් සමහර වෙලාවල් වලට තියෙන තව ගැටලුවක් තමයි එක machine එකක තියෙන එක word version එකක් තව machine එකක තියෙන තව word version එකක්. ඒකත් ගැටලුවක් වෙනවා. ඉතින් මේ Google Docs කියන එක cloud based software එකක්. ඒක online තියෙන එකක්. ඉතින් මේක විශේෂයෙන්ම හඳුන්වලා දීලා තියෙන්නේ අපේ word processing කරන වැඩ කටයුතු හුඟක් පහසු කිරීමේ පරමාර්ථයෙන්. ඒකේ මූලික දේ මම දකින්නේ විශේෂයෙන්ම කෙනෙකුගේ පාවිච්චි කරන කම්පියුටරය සහ පාවිච්චි කරන ලොකේෂන් එක බලපාන්නේ Google Doc එකක් විදිහට අපි යමක් හදන්න පටන් ගත්තම තමන් කොතෙන්දි හරි ඕන වෙලාවක එක කියවන්න කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වගේම අපි හදන හුඟක් ඩොකියුමන්ට්ස් විශේෂයෙන්ම separately යවන්න ඕනේ attachment එකක් විදිහට. දැන් හිතන්න බලන්න කවුරු හරි කෙනෙක් අපේ staff member කෙනෙක් මොකක් හරි document එකක් හදලා මට එවනවා ඒක review කරලා edit කරලා ආපහු එවන්න කියලා. එතකොට ඒක එවුවයින් පස්සේ එයා දකින්නෙත් නෑ මම ඒක කරාද නැද්ද කියලා. ඒ වගේම මම ඒක අයිට් කරලා යවනකම්ම දන්නේ නැහැ. හැබැයි එවුවයින් පස්සේ එයාට තවත් එවපු එක්කෙනාට තවත් එක edit කරන්න බෑ. ඒක ඉවල ඉවරයි. දැන් ඉන්න ඕන මම edit කරලා එවනකම් තව මොනවා හරි correction එකක් කරන්න. නමුත් Google Doc එකක් විදිහට ගත්තාම මේ Google Doc එකේ තියෙන වාසිය දැන් document එක මාත් එක්කලා share කරත් ඒ share කරපු එක්කෙනාට ඒක තවත් මොකක් හරි ඊට පස්සේ දැන් මට message කරලා email කරලා හරි එවුවයින් පස්සේ ඒක edit කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අර email එක attachment එකක් විදිහට separate document එකක් විදිහට යනවට වඩා ඒ හදපු document එක share කරාම එවන එක්කෙනාටත් පහසුයි ඒක edit කරන්න. ඉතින් අපි හුඟක් වෙලාවට කරන්නේ මේ වැඩ කටයුතු collaborative environment එකේ. කියන්නේ අනිත් අයත් සමග එකතු වෙලා තමයි යමක් කරන්නේ. ඒක තනියම අපිට කරන්නත් බෑ. ඉතින් ඒ දේ කරන්න හරි පහසුවක් ලැබෙනවා මේ Google Doc වල තියෙන මේ features ටික දිහා බැලුවම ඔයගලන්ට තේරෙනවා ඇති. හරිම ලේසි document එක හදනවා. ඇත්තටම Word හා සමානයි. ඒකේ තියෙන features වගේම හරි ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේම තියෙන තවත් ලොකු දැනට තියෙන වාසියක් තමයි මේක free version එකක් විදිහට Gmail වගේ ඒ වගේම අපි account එකත් එක්කලා email account එකත් එක්කලා ලැබෙන free version. ඉතින් ගෙදර තියෙන machine එකක වුණත් දාලා ගන්න පුළුවන්. ඒ වගේම අර internet නැති වෙලාවට පාවිච්චි කරන්න offline කරන්න access කරන්න වුණත් Google Docs තමන්ගේ computer drive එක වගේ install කරගන්න පුළුවන්. එතකොට document එකක් offline විදිහට කියන්නේ internet නැති වෙලාවට උනත් edit කරලා හැබැයි online access එක ලැබිච්ච හැටි ඒක update කරගන්න පුළුවන් අර ප්‍රධාන document එකත් එක්කලා. ඊටත් වඩා ලොකුම තියෙන වාසිය තමයි document එක හදන ගමන් එකම document එක කීප දෙනෙකුට type කරන්න පුළුවන්.
හරිද? දැන් තනියම යමක් කරනවට වඩා උදාහරණ අර පෙන්නපු ෆීචර්ස් විදිහට ගත්තොත් එක එක සෙක්ෂන්ස් බෙදාගෙන ඔයා මේක කරන්න මම මේක කරන්න. ඒකට ඉතාමත් පහසුවෙන් ඒක වගේම ඒක රිවිව් කරනවා නම් ඒක බලනවා නම් කෙනෙක් එයාටත් ඒක බලන්න පුළුවන්. එක එක සෙක්ෂන්ස් හදලා දෙන්න පුළුවන්. හදන දේවල් වලට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය ඩොකියුමන්ට් එක කෙලින්ම එඩිට් කරන්න පුළුවන්. සමහර අය ඒක කමෙන්ට් කරනවා. ඒ කියන්නේ ඒක බලලා ඒක වෙනස් කිරීම යා සජෙස්ට් කරනවා. එතකොට ඩොකියුමන්ට් එක හදන එක්කෙනාට ඒක බලලා පුළුවන් ඒ දේවල් කන්ෆර්ම් කරන්න, ඒ දේවල් මේ වෙනස් කිරීමකට කරන්න. එතකොට හරි පහසුවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් ඔයගලන් දකින්න ඇති මේ දැන් අපි හුඟක් වෙලාවට ඩොකියුමන්ට් එකක් හදලා ඉවරනායින් පස්සේ අපි ඒක PDF එකක් බවට කන්වර්ට් කරන්න ඕනේ. ඒක ෆයිනල් වර්ෂන් එක නා. අපි ඇටච් කරනවා නම් වෙන කෙනෙකුට. නමුත් මේකේ තියෙන පහසුවෙන් ඒක ඔටෝමැටිකලි ඇටච් කරන්න පුළුවන් PDF version එක. හරිද? ඒ වගේ පහසුකම් තියෙනවා. ඒ sharing facilities තියෙනවා. දැන් හුඟක් ෆීචර්ස් කීපයක් මම අඳුරලා දුන්නා. ස්පෙල් චෙකින් එකව තියෙනවා. වගේම ට්‍රාන්ස්ලේෂන් ෆැසිලිටි එක. රීඩ් අලවුඩ් කියලා තව ෆීචර් එකක් තියෙනවා. හරිම වැදගත් වෙනවා. මම හිතන්නේ අපි ඒක වෙන දවසක උනත් කතා කරමු. දැන් මේ කම්පියුටර්ස් වල හරි ෆෝන් එකේ හරි ඔක හරි අමාරුයි S2කට රිදෙනවා ඩොකියුමන්ට් එකක් කියවන්න ගියා. නමුත් රීඩ් අලවුඩ් එකෙන් පාවිච්චි කරනකොට ඒ ඩොකියුමන්ට් එක Tamanට අහන්න පුළුවන්. තියෙන ඩොකියුමන්ට් එක. ඒකට හරි ලේසි කෙනෙකුට වැරද්දක් අඳුරගන්න, ඒ වගේම ඩොකියුමන්ට් එකක් කියවන්න. ඉතින් මේ ෆීචර්ස් අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. අර තව ලස්සන එකක් කියලා දුන්නා අර මේ රීඩ් අලවුඩ් කියන්නේ තියෙන දේ අහන එක. ඒ කියන්නේ ටෙක්ස්ට් වොයිස් කියලා අපි කියනවා. අනිත් පැත්තට ගත්තොත් එහෙම Tamanට ටයිප් කරන්න කම්මැලි නම්, ඒක අමාරු නම්, ඉක්මනට එනවා නම් අදහසක් අර මේ නැරේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. නැරේටර් කියන ෆීචර් එක. ඒක මේ ක්ලික් කරාම තමන් කොහොම සරලව කියනකොට දැන් මම හුඟක් වෙලාවට ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒක පුළුවන් ටෙක්ස්ට් වලට ඔටෝමැටිකලි කැප්චර් වෙනවා. ඉතින් ඊට පස්සේ අනිවාර්යයෙන්ම එඩිට් කරන්න වෙනවා. මොකද සමහර වචන හරියට එන්නේ නැහැ. ඒක ගිහිලා නමුත් ඉතින් අර කෙනෙකුට ටයිප් කරනවට වඩා සමහර කෙනෙකුට ඒක ෆාස්ට් වෙන්න පුළුවන්. ඉක්මනට වචනේ අදහස අමතක නොවෙන්න ඉස්සෙල්ලා ඒක කිව්වම ඒක ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆීචර්ස් සෑහෙන්න තියෙනවා. මේවා මේ ඔක්කොම ෆීචර්ස් ටික ඇත්තටම මේ මේක මේ වර්ඩ් වලත් තියෙනවා. දැන් අද ගත්තොත් මේක දෙත් කියන්න ඕන. දැන් මේ Google Docs හැදිලා එනකොට දැන් Microsoft සමාගමත් හදලා තිනවා Word Online කියලා දෙයක්. ඒකෙත් මේ හා සමානම ෆැසිලිටිස් එක්කලම එනවා. ඒකත් දැන් නොමිලේ ලබා දෙනවා ඕන කෙනෙකුට පාවිච්චි කරන්න. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට එක දෙයක් පමණක් දැනගෙන ඉන්න එක තරම්ම හොඳ දෙයක් නෙවෙයි. මොකද සමහර අවස්ථාවලදී බොහොම ගැටලු වෙනවා. ඒකින්ද කීප දෙයක්ම දැනගෙන ටූල්ස් කීපයක්ම දැනගන්න එක හරි හොඳයි. ඉතින් මේ යශෝදා කියලා දුන්නේ බොහොම සමරි එකක්. මේ සමරි එකෙන් තව සෑහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න. මේ සමහර ෆීචර්ස් ඇත්තම මම ඉදා කිව්වා වගේ මමත් ඉගෙන ගන්නවා. කරනකොට තමයි ඒකේ ෆීචර්ස් දැනගන්න වෙන්නේ. අර ප්ලගින්ස් ඒ කියන්නේ ඇඩොන්ස් තියෙන වලින් හරිම විවිධ දේවල් කරන්න පුළුවන්. වර්ඩ් වල කරන්න බැරි සමහර දේවල් අර table of contents එක ක්‍රියේට් කරන එක එහෙම සෑහෙන පහසුයි. ඉතින් එක එක අවශ්‍යතාවයන් අනුව කරන්න පුළුවන්. ඒ වගේම වර්ඩ් එකක් ඉතා පහසුවෙන් කන්වර්ට් කරන්නත් පුළුවන්. දැන් Google Doc එකක් වර්ඩ් එකක් විදිහටත් සේව් කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. ඉතින් ඊතන අර එක්තරා විදිහකට එක ප්ලැට්ෆෝම් එකකට රිස්ට්‍රික්ට් වෙලක් නැහැ. Google Doc එක පාවිච්චි කරනකොට. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි යමක් පාවිච්චි කරන්නේ පුරුද්ද හින්දා. ඒ යම් කිසි දෙයකට පුරුදු වුණායින් පස්සේ අපේ තියෙන සාමාන්‍ය ක්‍රමවේදය තමයි වෙන දෙයකට යන්න අපි අකමැති. නමුත් අපිට එතකොට වෙන තියෙන එකම අවාසිය තමයි අපිට හොඳ දෙයකට යන්න බැරි තත්යකටපත් වෙනවා. නමුත් අපි විවෘතව හිතලා සමහර දේවල් වල ටික ටික අපි වෙනස් වෙන්න පටන් ගත්තොත් අපිට ඊට වඩා හොඳට ඵලදායී විදිහට සමහර දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම මේ දේ කිව්වේ ඒකේ තියෙන මොටිවේට් කරන්න ඕගොල්ලන්ට ඒ වගේම මේ තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ Google Docs සහ Google Docs එක කියලා ගත්තම Google මේ Docs යටතේ අර MS Microsoft Office එකේ වගේ ඔක්කොම තියෙනවා. මේ
Excel, Access, Word වගේ comparatively අනිත් දේවල් සම්බන්ධව අපි පස්සේ කතා කරමු. ඉතින් වෙන ප්‍රශ්න නැත්නම් අපි ඉතින් මෙතනින් සෙමිනාර් එක අවසන් කරමු. උත්සාහ ගන්න මේ කරපු දේවල් ප්‍රැක්ටිස් කරලා බලන්න. නැත්නම් අහගෙන හිටියට තේරුමක් නැහැ. ඒ වගේම යම්කිසි දේවල් නොතේරෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිත් එකෙන් අහන්න. දැන් මෙතන ඉන්නවා අපේ academic support staff එකේ සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඒ වගේම තවත් පහසු දෙයක් තමයි තේරෙන්නේ නැතුනම මම උනත් හොයාගන්න බැරුණාම කරන දෙයක් තමයි Google එකටම ගිහිල්ලා සර්ච් කරනවා. අද හුඟක් වෙලාවට YouTube එකේ වුණත් ඒකට උත්තරේ Tamanටම එක විනාඩියෙන් හොයාගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයට පුරුදු වුණාම මේ අහන්න ඉස්සෙල්ලා හොයලා බලන එක. ඉතින් තනියම ඉගෙන ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕනම විෂයක්. නමුත් මේ වගේ දේවල් වුණත් Taman ප්‍රැක්ටිස් කරනකොට අලුත් ක්‍රමවේද දැනගන්නවා. ඉතින් Taman කරන දේවල් ෂෙයා කරගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. Thank you very much for participation, especially මේ මම යසෝදට thanks කරනවා මේක මහන්සි වෙලා කරපු එක. මම වීඩියෝ එකයි material එකයි පස්සේ share කරන්නම්. මට thanks කරනවා මේක coordinate කරලා organize කරපු එක. ඉතින් අපි ලබන සතියේත් මේ වගේ පොඩි seminar එකක් conduct කරන්න බලාපොරොත්තු වෙනවා විස්තර දෙන්න. Thank you. Thank you.